අපි පළවෙනි පාඩම ළමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. අපි පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. මම හිතන්නේ මේක ඕගලන්ට ඉස්කෝලේත් එකපාරක් කෙල්ල තියෙනවා. ඊට පස්සේ අපේ කලින් සර්ුත් කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඕගලන්ට ටක් ගාලා මේකට උත්තර ලබා දෙන්න ලේසි. මුලින්ම අපි පොඩ්ඩක් try කරලා බලමු ඕගලන්ගේ මතකෙත් එක්ක කරන්න. ඊට පස්සේ ඕගලන්ටම රිවිව් කරගන්න පුළුවන්, ඕගලන්ට මෙන්ෂන් කරගන්න පුළුවන් කොච්චර මතකයක් තියෙනවද සහ මේ පාඩම කොච්චර ඕගලන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙනවද කියන එක. ඒක නිසා මේකේ කෙටි ප්‍රශ්න තියෙන, විස්තර කරන්න ප්‍රශ්න නැහැ. ඒක නිසා මේ දරුවනේ අපි පළවෙනි ප්‍රශ්න පහ මේ තනියෙන් පොඩ්ඩක් කරන්න try කරමු. පළවෙනි ප්‍රශ්න පහ 1 2 3 4 5 කියන පළවෙනි ප්‍රශ්න පහ චුට්ටක් ලියන්න try කරමු. ඊට පස්සේ මම කියලා දෙනකොට ඕගොල්ලෝ බලන්න කොච්චර දුරට ඕගොල්ලෝ නිවැරදිව ලියලා තියෙනවද, මේ ඕගොල්ලන්ට මොනවද වැරදිච්ච තැන්, ඇයි වැරදුනේ කියන එක අපි ඊට පස්සේ බලමු. පළවෙනි ප්‍රශ්න පහ කරන්න මම විනාඩි 4ක් දෙන්න. මට පැහැදිලි මදි පුතා. මොකද්ද ප්‍රශ්න ලියන්න ඕනේ? ඕනේ. දැන් මේ පොත ඕගලන්ට මම ලැබෙන්න සලස්සනවා. දැනට මේ දැන් මේ මාත් එක්ක වැඩ කරද්දී ඕගොල්ලෝ පොත් දෙකක් තියාගන්න. එකක් මේ පොත් මේ රචනා ප්‍රශ්න වලට, අනිත් එක කෙටි ප්‍රශ්න වලට. මම සාමාන්‍යයෙන් ස්පොට් වගේ කෙටි ප්‍රශ්න සෙට් එකක් දෙනවා හැමතිස්සෙම රචනා මේ බහුවර්ණ පේපර් එකට හරියන්න. ඊට පස්සේ රචනා ප්‍රශ්න වලට වෙනම පේපර් එකක් මේ ප්‍රශ්න දෙනවා. සහ පේපර්ස් දෙනවා. ඉතින් ඒ රචනා ප්‍රශ්න කරගන්න ඕගොල්ලෝ වෙනම පොතක් තියාගන්න. කෙටි ප්‍රශ්න වලට වෙනම පොතක් තියාගන්න. අදට අපි ස්ටාර්ට් කරන්න කෙටි ප්‍රශ්න පොතේ මේ උත්තර ටික විතරක් අංක දාලා ලියන් යන්න. එතකොට ඕගලන්ට පොත හම්බුනහම ෆිල් කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න පහ try කරන්නකො පොඩ්ඩක්. right. පුතේ දැන් ඔයගලන්ට මෙතන වචනයක් තියෙනවා මූලාශ්‍ර කියලා. දැන් අපි ඉතිහාසය කියන විෂය ගත්තට පස්සේ ඉතිහාසය තුල විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. ඉතිහාස විෂය තුල විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඉගෙන ගන්න ඉතිහාසය අපි කවුරුත් දැකලා නැහැ. දැන් ඕගොල්ලෝ මගෙන් අහුවොත් එහෙම සර් දුටුගැමුණු රජුරුව ගැන උගන්වනවා. සර් දුටුගැමුණු රජුරුව දැකලා තියෙනවද කියලා මම දුටුගැමුණු රජුරුව කවදාවත් දැකලා නැහැ. හරි? පැහැදිලිද? අනිත් පැත්තෙන් මේ මට අනිත් පැත්තෙන් අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බෑ. හරි? එතකොට ඕගොල්ලෝ කිව්වොත් එහෙම සර් අපිට ආසයි මේ දේවානම්පියතිස්ස රජුරුවන් කාලේට ගිහිල්ලා බලන්න කියලා අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බෑ. හරි? එතකොට විශේෂ ලක්ෂණ දෙක තමයි ඉතිහාසය අපි කවුරුත් දැකලත් නැති කාල සීමාවක් අපි ඉගෙන ගන්න. අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බැරි කාල සීමාවක් අපි ඉගෙන ගන්න. එතකොට අපි කවුරුත් දැකලත් නැත්නම් අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බැයි නම් අපි කොහොමද ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්නේ? හරි? එතකොට අතීතේ හිටපු මුතුන් මිත්තන් අපිට යම් දේවල් ඉතිරි කරලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන් ඒ යුගය පිළිබඳව හදාරන්න. ඒ යුගය පිළිබඳව ඉතිරි මේ ඉගෙන ගන්න. එතකොට ඒ ඉතිරි කරලා ගිහිල්ලා තියෙන දේවල් වලට එහෙම නැත්නම් සාක්ෂි වලට එහෙම නැත්නම් සාධක වලට අපි කියනවා මොනවා කියලාද? මූලාශ්‍ර කියලා. ඒක හරියට මිනිමැරුමක් වුණාට පස්සේ ඒ මිනිමැරුම මේ කරපු පුද්ගලයා එහෙම නැත්නම් මිනිමරුව විසින් එතනින් පැනලා යනකොට දරුවනේ මේ එතන ඉතිරි වෙනව මොනවද? එයා මිනිමැරුම කරද්දී යම් සාක්ෂි. එතකොට මේ සාක්ෂි වලින් තමයි පොලිසිය ගොඩනගා ගන්නේ. මෙයා මේ මිනිමැරුම කළා තියෙන්නේ මෙහෙමයි.
හරි මෙන්න මේ මිනිමරුවට පාවිච්චි කරපු දේවල් මේවයි හරි ඒතකොට ගොඩනගා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ පහුගිය කාලේ හිරු එකේ දෙරණ එහෙම ටක් ගාලා කියන්නේ මෙන්න මෙහෙම මරලා තියෙන්නේ මේ වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා තියෙනවා එතකොට CCTV කැමරාව ඒ සාක්ෂි සාධක එතකොට ඒ සාක්ෂි සාධක වලට අපි කියනවා මූලාශ්‍ර කියලා ඒකෙන් තමයි අපි කතාව ගොඩනගා ගන්නේ ඉතිහාසය ගොඩනගා ගන්නේ එතකොට අතීත මුතුන් මිත්තන් කියලා කියන්නේත් එහෙම වැල්ලිලා ගියේවා අතීතේ සිද්ධ වෙච්ච යම් යම් සිද්ධීන් මේ සිද්ධීන් ගොඩනගා ගන්න බල අපිට තාමත් ප්‍රයෝජනවත් වෙනවා අතීත මුතුන් මිත්තන් විසින් අපිට ඉතිරි කරලා ගිහිල්ලා තියෙන සාධක පැහැදිලිද රයිට් එතකොට ඒවා තමයි අපි පුතේ පොදුවේ හඳුන්වන්නේ මොනවා කියලාද මූලාශ්‍ර කියලා මේකට යන්න කලින් ආයි අපි චුට්ටක් මතක් කරගමුකෝ මේ මූලාශ්‍රවල විස්තර මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් අපි කියනවා කොටස් දෙකකට බෙදනවා කියලා. මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් අපි කියනවා කොටස් දෙකකට බෙදනවා කියලා. එකක් සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක පුරාවිද්‍යා මූලාශ්‍ර. එකක් සාහිත්‍ය මූලාශ්‍ර දරුවනේ අනිත් එක පුරාවිද්‍යා මූලාශ්‍ර. හරි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර. එතකොට සාහිත්‍ය මූලාශ්‍ර අපි බෙදා ගන්නවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක තමයි මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර එකක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ඊට පස්සේ දරුවනේ පුරාවිද්‍යාත්මක සාධක අපි බෙදා ගන්නවා තවත් කොටස් කීපයකට ඒ තමයි අභිලේඛන ස්මාරක එහෙම නැත්නම් නානක මූලාශ්‍ර අභිලේඛන ස්මාරක එහෙම නැත්නම් අභිලේඛන මූලාශ්‍ර හරි ඔන්න ඔය කොටස් ටික තමයි අපි ප්‍රධාන වශයෙන් මේ මූලාශ්‍ර කියන ඒවා බෙදීමට ලක් කරලා අධ්‍යයනය කරන්නේ හරි මේක චුට්ටක් බලමු ප්‍රශ්න පේන්නේ මොකද පුතේ ප්‍රශ්න පේන්නේ නෑ නෑ ඉන්න මම අර ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එකක් presentation එක මේ open right මූලාශ්‍ර හරි මම හිතනවා ඔයගලන්ට presentation එක පේනවා කියලා හරි මූලාශ්‍ර ගැන එතකොට අපි ඉතිහාසය ගැන මේ එක නිර්වචන ඉගෙන ගන්න ඕනේ නිර්වචන තියෙනවා ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද කියලා මමත් දැන් එක නිර්වචනයක් කිව්වා ඉතිහාසය කියන එක අපි කවුරුත් දැකලත් නැහැ අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බෑ අපි කවුරුත් දැකලත් නැහැ අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බෑ කියලා ඒ වගේ ඉතිහාසය පිළිබඳ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨයන් ලෝකයේ හිටපු විවිධ පාලකයන් විවිධ විෂයන් වල ප්‍රවීණයන් අපිට ඉදිරිපත් කරලා තියෙන විවිධ මතවාද හරි දැන් මේකේ අපි මම සියල්ල කතා කරන්න යන්නේ නැහැ ඔයගලන්ට මේ ඉස්කෝලේ මේ යම් තාක් දුරට මේ කතා කරලා තියෙන නිසා මම නිකන් මතක් කිරීමක් කරගෙන යන්න ඕනේ දැන් කාල් මාක්ස් කියන මේ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාව එතුමා ඉදිරිපත් කරලා තියෙනවා ඉතිහාසය නැවත නැවතත් සිදුවේ ඉතිහාසය මේ කියන්නේ history is repeat කියන එක ඉතිහාසය නැවත නැවතත් සිදු වෙනවා ඉතිහාසය කාලයකදී වෙච්ච දෙයක් නැවත ඉතිහාසයේදී යම් කිසි කාලයකදී වෙච්ච දෙයක් නැවත සිදුවිය හැකි කියන එක තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ E.H. කාර් කියන ඉතිහාසඥයා කියනවා වර්තමානයේ තේරුම් ගැනීමේ යතුරු අතීතයයි කියන එක. ඊට පස්සේ ශ්‍රී ජවහර්ලාල් නේරු ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් නේරු කියනවා වර්තමානය හා අනාගතය මත අනිවාර්යයෙන්ම අතීතයේ ගොඩනගෙන අතර එම මුද්‍රාව එහි දක්නට ලැබුණු ඇත. ඒ අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව ඉදිකරන ලද ඉදිකිරීමක් වැනි. හරි එතකොට වර්තමානය තුල සහ අනාගතය තුල අනිවාර්යයෙන්ම අතීතයේ මුද්‍රාව දකින්න තියෙනවා. දැන් අපි පහුගිය කාලේ මේ මුද්‍රාව ඕනවට වැඩිය වින්දා. අතීතයේ තිබිච්ච ප්‍රශ්න නිසා වර්තමානයේ මුද්‍රාවන් ඕන තරම් ඇවිල්ලා තිබ්බා. මොනවද? එකක් යුද්ධේ.
LTT ත්‍රස්තවාදයත් එක්ක උතුර තිබිච්ච යුද්ධය මම හිතන්නේ ඕගොල්ලන්ට නම් ඒක එච්චරම මතක නෙවෙයි සම්බන්ධ වෙලා නැතුව ඇති අම්මලා තාත්තලාගෙන් අහන්න. ඒකට අවුරුදු 25ක් තිස්සේ ලංකාවේ යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධය ඇති වෙන්න බලපෑවේ 1978 ඉඳලා ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ ඇතිවෙච්ච වෙනස්කම් දේශපාලන ශාස්ත්‍රය තුල ද්‍රවිඩ ජනතාවට වෙච්ච අසාධාරණකම් ද්‍රවිඩ ජනතාව සමාජයෙන් කොන් කිරීම ඒ වගේ හේතු. එතකොට ඒ අතීතයේ තිබිච්ච බලපෑම් නිසා වර්තමානයේ මුද්‍රාව ඒ කියන්නේ බෝම්බ පිපිරීම් මනුෂ්‍ය ඝාතන මිනිස්සු අබ්බඝාතයන් බවට පත්වීම ජීවිත හානි වීම කියන මුද්‍රාවන් අපිට වර්තමානයේ දකින්න හම්බුණා. ඒක නිසා ජවහර්ලාල් නේරු කියන එක 100% අපිට පිළිගන්න පුළුවන්. හරි. ඊළඟට ඉතිහාසයේ පියා අපි ඉතිහාසයේ පියා කියලා හඳුන්වන්නේ හෙරඩෝටස්. මම ෆොටෝ එක පෙන්නන්නම් තා චුට්ටකින්. ඉතිහාසයේ පියා කියලා කියන්නේ අපි හෙරඩෝටස් පුතේ. හෙරඩෝටස් ජීවත් වෙන්නේ ග්‍රීසියේ හිටපු ප්‍රකට විද්වතෙක් තමයි හෙරඩෝටස් කියලා කියන්නේ. එතකොට හෙරඩෝටස් ඊට කලින් ඉතිහාසයේ තිබ්බේ නැහැ නෙවෙයි දරුවනේ. ඊට කලින් ලෝකයේ තුල ඉතිහාසයේ තිබ්බා. හැබැයි ඉතිහාසයේ විධිමත් විෂයක් විදිහට ලෝකෙට අඳුන්වලා දෙන්නේ එහෙම නැත්නම් අධ්‍යයනය කිරීම සඳහා විෂයාත්මක දැනුමකින් යුතු ඉස්සරහට අරගෙන යන්නේ හෙරඩෝටස් කියන ඉතිහාසඥයා විසින්. ග්‍රීක භාෂාවේ හිස්ටෝරියා කියලා තමයි ඉස්සර හඳුන්වලා තියෙන්නේ. හිස්ටෝරියා කියන එකේ අර්ථය විමසීම විපරම් කිරීම. එතකොට අපි මේ ඉතිහාසය හොයනවා කියලා කරන්නේ එහෙම නැත්නම් ඉතිහාසය ඉගෙන ගන්නවා කියලා කියන්නේ අතීත මුතුන් මිත්තන් අතීතයේ ජීවත් වෙච්ච මිනිසුන් හිටියේ කොහොමද කියන එක ඒගොල්ලෝ කරපු කියපු දේවල් මොනවද කියන එක පිළිබඳව විමසීම එහෙම නැත්නම් විපරම් කිරීම. අපි මේකට අපේ ඔයගොල්ලන් වචනෙන් අපේ වචනෙන් කියනවා කියන්නේ අනිත් අයගේ ඕපදූප හොයන එක. ඒ කියන්නේ අතීත මිනිස්සු කොහොමද හිටියේ කියලා ඒගොල්ලන්ගේ ඕපදූප හොයන එක තමයි අපි කරන්නේ. එතකොට මේ ඕපදූප හෙවීම එහෙම නැත්නම් විමසීම විපරම් කිරීමට ග්‍රීක භාෂාවෙන් කියනවා හිස්ටෝරියා කියලා. ඉංග්‍රීසි භාෂාව ඇතුලේ මේක ට්‍රාන්ස්ලේට් වෙලා නැහැ. ඉංග්‍රීසි භාෂාව ඇතුලේ අපි history කියන වචනේ පාවිච්චි කරනවා පුතේ. ඉංග්‍රීසි භාෂාව ඇතුලේ history කියන වචනේ පාවිච්චි කරනවා. ඒක අර හිස්ටෝරියා කියන එක ඉංග්‍රීසි භාෂාවට එද්දි history කියන වචනෙට පෙරලිලා තියෙනවා. අපි සිංහල භාෂාව ඇතුලේ ඉතිහාසය හාස්‍ය කියලා කියන්නේ යමක් මෙසේ සිදු වී යයි විශ්වාස කරනවා. මං කියවනේ අපි කවුරුත් දැකලත් නැහැ, අපි කාටවත් ගිහිල්ලා බලන්නත් බෑ. ඒක නිසා අපි ඉතිහාසයේ අපිට ඉතිරි කරලා ගිහිල්ලා තියෙන සාධක හරහා අපි විශ්වාස කරනවා මෙසේ වී යයි. මෙහෙම වෙන්න ඇති කියලා. කොහෙවත් අපි කියන්නේ මෙහෙම තමයි උනේ කියලා අපිට කියන්න බෑ. ඒතකොට ඉතිහාසය කියලා කියන්නේ හාස්‍යයක්. අපි කියනවා ඒක යම් කිසි දෙයක් අනියමාර්ථයෙන් තමයි කියන්නේ. නියමාර්ථයෙන් නෙවෙයි. අනියමාර්ථයෙන් කියනවා ඉතිහාසෙ මෙහෙම වෙන්න ඇති. දුටුගැමුණු රජුගේ රුවන්වැලි සෑය හදනකොට මෙහෙම වෙලා තියෙනවලු. හරි මෙහෙම වුණා කියලා කියන්න බෑ. හරි ඒ කියන්නේ අපිට යම් යම් සාක්ෂි සාධක අනුව අපි ගොඩනගා ගන්න සීමාව ඇතුලේ තමයි අපි ඉතිහාසය ඉදිරිපත් කරන්නේ. මේ ඉන්නේ පුතේ මං කිව්ව ඕගලන්ට හෙරඩෝටස් පෙන්නන්නම් කියලා. මේ ඉන්නේ හෙරඩෝටස්. මෙයා තමයි අපි ඉතිහාසයේ පියා. පියා කියන එක සඳහන් කරන්න උත්පත්තිය දුන් තැනැත්තනේ. ඉතින් ඉතිහාසයේ විෂයක් විදිහට උත්පත්තිය ලබා දුන්නේ හෙරඩෝටස් නිසා අපි කියනවා ඉතිහාසයේ පියා හෙරඩෝටස් කියලා. මේ තියෙන මං කියපු කාරණාව ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට මූලාශ්‍ර වැදගත් වෙනවා. මූලාශ්‍ර කියලා කියන්නේ අතීතයේ හිටපු මුතුන් මිත්තන් විසින් අපිට ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා ඉතිරි කරලා ගිහිල්ලා තියෙන සාක්ෂි සාධක. එතකොට මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි දරුවනේ. එකක් සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කොටස් දෙකයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොටස් තුනයි. කාසි, අභිලේඛන, ස්මාරක. කාසි, අභිලේඛන, ස්මාරක කියන කොටස් තුන තමයි එන්නේ. එතකොට මේ කාසි දැන් මේ මම පහුගිය දවස්වල මේ ටුවරිස්ට් බෝඩ් එකේ ලෙක්චර් එකක් කරනකොට ඔය ටුවරිස්ට් ගයිඩ්ලා චොෆර් ගයිඩ්ලාට ලෙක්චර් එකක් කරා. එතකොට මේ එක්කෙනෙක් මං ගොඩාක් ඉතින් කට්ටිය පොලිමේ ඇවිල්ලා මගෙන් විස්තර අහනවා ඒගොල්ලෝ. දැන් අර මොකද ගොඩාක් මේ විෂය සම්බන්ධව ඉන්නේ මේ ටුවරිසම් වල ඉන්නේ ගොඩක් වෙලාවට ටුවරිසම් කරපු අය. ටුවරිසම් මැනේජ්මන්ට් හරි ටුවරිසම් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඒ පැත්ත කරපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. එතකොට අර පුරාවිද්‍යාව ඉතිහාසය ඒ පැත්ත කරලා ටුවරිසම් එක්ක සම්බන්ධ වෙච්ච අය අඩුයි. ඉතින් මේගොල්ලන්ට ප්‍රශ්න ගොඩ තියෙනවා. ලෙක්චර් එකක් ඉවරනාට පස්සේ දේශනයක් ඉවරනාට පස්සේ මොකද ඒගොල්ලන්ට පැය 4යි තියෙන්නේ. ඒ පැය 4 ඇතුළත තුල ඒගොල්ලන්ට මේ මට ගොඩාක් දේවල් කියලා දෙන්න බැහැනේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ ඇවිල්ලා පොලිමේ අහනවා ඉන්ටර්වල් එක එහෙම දුන්නාම මේ විවේකයක් දුන්නාම රිෆ්‍රෙෂ්මන්ට් වලට මේගොල්ලෝ ඇවිල්ලා පොලිමේ අහනවා. දැන් මේ එක්කෙනෙක් ඇවිල්ලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මෙතනදී මම ඒකයි ඒගොල්ලන්ට ඉස්මතු කරන්න හිතුවේ. මේ සර් මම මේ දැන් සෑහෙන දවසක් ඉඳන් හොයන පොතක තිබිච්ච වචනයක්
මට තාම හොයාගන්න බැරි වුණා සංචාරකයෝ සමහරවිට ලංකාවට ආවහම මේක ගැන අහනවා මේ නානක කියන්නේ මොකද්ද සර් හරි එතකොට දැන් ඒ කියන්නේ මේ සමාජය තුළේ අපිට එහෙම මේක දුර්ලභව ඉන්න කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ හොයාගන්න බැරුව නානක දැන් ඕගොල්ලෝ අච්චුපොත ඉගෙන ගන්නවනේ. ඒකයි දැන් මම කියන්නේ මේ ඉතිහාසය ඉගෙන ගන්න කොච්චර වැදගත්ද කියන එක. හැමතිස්සෙම ඉතිහාසය කියන විෂය ඉගෙන ගත්ත එක අහක යන්නේ නැහැ. අපිට කොයි වෙලේ හරි ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මං කිව්වා නානක කියලා කියන්නේ කාසි. එතකොට නානක විද්‍යාව කියලා කියන්නේ කාසි පිළිබඳ හැදෑරීමට තියෙන විෂය. හරි? කාසි පිළිබඳ හැදෑරීමට තියෙන විෂයට අපි කියනවා නානක විද්‍යාව. හරි? එතකොට පුරාවිද්‍යා මූලාශ්‍ර වර්ගයක් තමයි අපි කාසි කියලා කියන්නේ. right. අපි මෙතනට එන්න කලින් ආයි ප්‍රශ්න ටික චුට්ටක් සාකච්ඡා කරමු. සර් පොත් දෙකක් කියන්නේ පිටු 120 පොතක් දෙකට බෙදාගෙන තියාගන්න නැත්නම් ලොකු පොතක් නම් දෙකට බෙදා ගන්න. හැබැයි මම කියවනේ ඔයගලන්ට මම සාමාන්‍යයෙන් ප්‍රශ්න 3000ක් විතර කතා කරනවා 10 11 වසරවල වලදී. ඒක නිසා මේ ඔයගලන්ට පොත් දෙකක් ගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. ඉතින් රචනා කෙටි ප්‍රශ්න වලට නම් එතරම් ඕනේ නැහැ. හැබැයි ඔයගලන්ට රචනා ප්‍රශ්න වලට නම් සෑහෙන මේ ප්‍රමාණයක් පොත් යයි. හරි මම පුළුවන් තරම් ලියවන මොකද අර මගේ පන්ති වලට එන ළමයිගේ විශේෂත්වය තමයි ඉස්කෝලේ ගුරුවරු කියන්නේ රන්දුන සර්ගේ ක්ලාස් යන ළමයින්ගේ රචනා ප්‍රශ්න පර්ෆෙක්ට් ගුඩ්. ඒගොල්ලෝ වැඩියෙන්ම ස්කෝර් කරන්නේ රචනා ප්‍රශ්න වලින්. හරි ඉරිගාන ප්‍රශ්න වලට ලකුණු අඩු වුණත් ඒකක් ගන්න ලකුණු 75ට වැඩි වෙනවා. ඒකට හේතුව රචනා ප්‍රශ්න වලට ගොඩක් මේ සර්ගේ හොඳයි කියලා. ඉතින් ඒක නිසා මේ ඕගොල්ලන්ගේ මම පුළුවන් තරම් රචනා ප්‍රශ්න ලියවීම කරනවා. ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් මේ ලිවීම තුලින් ඒක හදාගන්න ඕනේ. හරි මම දැම්ම එතනට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට මේ පාඩම් ගැන අවබෝධයක් දීලා මුල් පාඩම් 3 ගැන ඊට පස්සේ අපි රචනා ප්‍රශ්න ටික විභාගයේ ආසන්න වෙලා රචනා ප්‍රශ්න රිවිෂන් කරන්න ගමු. හරි. රයිට්. එතකොට මම ඕගොල්ලන්ට මේකේ ප්‍රශ්න 5ක් කරන්න කියලා දුන්නා. මම හිතනවා දැන් ඕගොල්ලන්ට පාඩම පිළිබඳව පාඩමේ මුල් කොටස පිළිබඳව අවබෝධයක් තියෙනවා කියලා. එතකොට දැන් මේක දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට ඔයගලන්ට අග්ගාල ඔලුවට එනවා මොනවද මූලාශ්‍ර කියන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම ග්‍රන්ථය පුතේ අපේ ලංකාවෙන් හම්බ වෙන පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය නම් සීහල වත්ථූපකරණය. හරි ලංකාවෙන් හම්බ වෙන පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය මේ සීහල වත්ථූපකරණය. හැබැයි ඕගොල්ලන්ට චුපත ඇතුලේ සාකච්ඡා කරද්දී කියනවා ලංකාවේ දේශීය සාහිත්‍ය කියන්නේ විධිමත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම ග්‍රන්ථය තමයි දීප වංශය කියලා. දීප වංශය කියලා. මේ එතකොට ඔයගලන්ට විභාගෙදී මේ විදිහට හරියට ප්‍රශ්න අහන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙන් හමු වන පැරණිතම වංශ කතාව කුමක්ද? ශ්‍රී ලංකාවෙන් හමු වන පැරණිතම වංශ කතාව කුමක්ද? එතකොට උත්තරේ ඉන්නේ දීප වංශය. හරි? එතකොට මේකට උත්තර දෙකක් තියෙනවා. ඒ උත්තර දෙකෙන් ඕන එකක් අපිට පිළිගන්න පුළුවන්. එකක් සීහල වත්ථූපකරණය අනිත් එක දීප වංශය. එකක් සීහල වත්ථූපකරණය අනිත් එක දීප වංශය. ඔය උත්තර දෙකෙන් ඕනම එකක් මේ උත්තරේ ප්‍රශ්නෙට ලියලා තියෙනවා නම් ඕගලන්ට මාක් එකක් හම්බ වෙන ලකුණක් හම්බ වෙනවා. දෙවැනි එක දීප වංශයේ රචනා වන්නේ කවර කාලයකද? එහි කවර කාලයක් දක්වා තොරතුරු ඇතුළත්ව තිබේද? මම දැන් අපේ පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. පුතාල විතරයි නේද ඉන්නේ දුවෙකුත් ඉන්නවද? නෑ නේද පුතාල විතරයි. එතකොට මේ මම ඔයගලෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දීප වංශය මොන මූලාශ්‍ර වර්ගයක්ද? දීප වංශය කියලා කියන්නේ මොන වර්ගයට අයිති වෙන මූලාශ්‍ර වර්ගයක්ද? සාහිත්‍ය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර වලත් පුතේ ඔයගොල්ලෝ එක එක වර්ග ඉගෙනගෙන තියෙනව නේද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. හා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලත් ඕගොල්ලෝ එක එක වර්ග ඉගෙනගෙන තියෙනව නේද? මම නිකන් එකක් මතක් කරොත් හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය එහෙම ඉගෙනගෙන තියෙනවද? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් මට හොඳ ළමයි වගේ කියන්න බලන්න දීප වංශය කියලා කියන්නේ මොන වර්ගයට අයිති වෙන ග්‍රන්ථයක්ද? සංදේශ කාව්‍ය. නෑ. වංශ කතා කියලා වර්ගයක් අහලා තියෙනවද? ඔව් සර් මහා වංශයේ තියෙනවා. හරි. එතකොට දීප වංශය අයිති වෙන්නේ පුතේ වංශ කතා කියන වර්ගයට. හරි. මට තේරෙන විදිහට ඕගලන්ට වංශ කතා කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ.
හරි ඒක නිසා අපි චුට්ටක් බලමු වංශ කතාවක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔන්න වංශ කතා. වංශ කතා කියන්නේ යම් රටක වංශ කතා කියන්නේ යම් රටක හරි නෑ පුතා කැම්ම කවුන්ට් කරන්න ඕනේ. වංශ කතා කියන්නේ යම්කිසි රටක පුද්ගලයන්ගේ යම්කිසි රටක හෝ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයෙකුගේ යම්කිසි වස්තුවක හෝ වෙනත් එවැනි දෙයක පරම්පරාගත කතාව. වංශය කියනකොටම ඕගලන්ට ඔළුවට යන්න ඕනේ මොකද්ද? පරම්පරාව. වංශයක් කියලා කියන්නේ පරම්පරාවක්. ඔය ඔයගොල්ලෝ හැමෝටම මොකක් හරි මොකක් තියෙනවද? වංශයක් තියෙනවා. අම්මගෙන් හරි තාත්තගෙන් හරි ගිහිල්ලා ඇහුවොත් එහෙම තාත්තගේ සීයා මොකද කරේ? අපේ සීයා මෙහෙමයි පුතේ, මේ තාත්තා මෙහෙමයි පුතේ, තාත්තගේ තාත්තා මෙහෙමයි, එතකොට තාත්තගේ තාත්තා මෙහෙමයි. හරි මේ අපේ පරම්පරාව වලව් පැලැන්තියෙන් එන්නේ අපිට මෙහෙම වලව් තිබිලා තියෙනවා. එතකොට ඒ තාත්තා කියන්නේ මොකද්ද? තාත්තගේ පරම්පරාව. අපි ඒකට කියනවා තාත්තගේ වංශය කියනවා. හරි තව වචනයක් අපි කියනවා මොකද්ද? වංශේ හබල් ගන්නවා. හරි එහෙම තියෙනවනේ දැන් කසාද බඳින්න එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගෙවල් වලට මනමාලිය බලන්න ගියාම එහෙම මේ යගවැත්තේ සමහරවිට ඔයගොල්ලෝ කාලා බීලා එන්න හරි එතකොට ගියාම මේ ගොඩක් වෙලාවට මොකද කරන්නේ මේ වංශය කියනවා අපේ මෙහෙමයි අපි හොඳ බොදු ගොවියෝ උඩ රට ඔහොම කියනවනේ එතකොට මේ වංශ කියලා කියන්නේ පරම්පරාගත කතාව වංශය හබල් ගන්නවා කියලා කියන්නේ පරම්පරාගත කතාව විස්තර කරනවට වංශය හබල් ගන්නවා එහෙම නැත්නම් වංශ කතාව කියලා කියන්නේ එතකොට මේ වංශය කියන එක ඉතිහාසය තුළ ඉතිහාස ග්‍රන්ථ තුළ පුතේ විවිධ දේවල් මූලික කරගෙන පරම්පරාගත කතාවන් විස්තර වෙලා තියෙන පුළුවන්. ඔන්න පළවෙනි එක යම් රටක හරි එතකොට අපි දැන් ටිකකට කලින් වංශ කතාවක් කිව්වා මොකද්ද? දීප වංශය. ලංකාව කියන දීපය ගැන සඳහන් වෙලා තියෙන වංශ කතාවට අපි කියනවා මොකක් කියලාද? දීප වංශය. පුද්ගලයන්ගේ අපි කියනවා මහා වංශය. ලංකාව පාලනය කරා රජවරු 126ක් ඒ රජවරු 126කගේ කතාව මහා වංශය. එතකොට පුද්ගලයන්ගේ පුද්ගලයෙකුගේ තනි පුද්ගලයෙක්ගේ වංශ කතාවක් තියෙනවද ලංකාවෙන් නම් හම්බෙන්නේ නැහැ. හැබැයි ඉන්දියාවේ ඕන තරම් තියෙනවා. මොනවද? රාමායනය, මහාභාරතය, රඝු වංශය නේ ඒ වගේ එක පුද්ගලයෙක් රාමායනේ රාම ගැන මහාභාරතයේ භාරත කියන කුමාරයා ගැන නේ. එතකොට මේ කුමාරවරු ගැන විස්තර වෙලා තියෙන එක පුද්ගලයෙක් ගැන විස්තර වෙලා තියෙන එකකට අපි කියනවා මොකක් කියලාද? එක පුද්ගලයෙක් ගැන සඳහන් වෙන එකකටත් අපි කියනවා වංශ කතාවක් කියලා. හැබැයි කෙනෙක් ගැන විතරයි රචනා වෙලා තියෙන්නේ. යම් කිසි වස්තුවක වස්තුන් තුනක් ගැන ලංකාවේ ලියලා තියෙනවා. මොනවද? ථූප වංශය ස්තූපය ගැන. දාඨා වංශය ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව. බෝධි වංශය ශ්‍රීමා බෝධීන් වහන්සේ පිළිබඳව. එතකොට ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරපු තැන ඉඳලා අවසානය දක්වා පරම්පරාගත කතාව බෝධි වංශය. ශ්‍රීමා දන්ත ධාතුන් වහන්සේ හේමමාලා සහ දන්ත කුමරු සහ කුමරිය ලංකාවට වැඩම කරපු දවසේ ඉඳලා වර්තමානයේ දක්වා කතාව ධාතු වංශය. රුවන්වැලි සෑය තූපාරාමයේ ඉදිකිරීම ආරම්භ කිරීම ඉඳලා භූමිය තෝරා ගැනීම ඉඳලා ඉදිකිරීම අවසන් කිරීම දක්වා ඊට පස්සේ කරපු පුද පූජාවන් දක්වා ඉතිහාසය ථූප වංශය. හරි. එතකොට මේ ඕනෑම දෙයක වෙනත් එවැනි දෙයක් කියලා කියන්නේ පුතේ මේ පන්සල් ගැන මොකද දැන් අත්තනගලු විහාරය පිළිබඳව සඳහන් වෙනවා හත්ත විහාරගලු මේ විහාර වංශය. හත්ත වනගලු විහාර වංශය කියලා. එතකොට ඒකේ පරම්පරාගත කතාව විස්තර. පැහැදිලිද දැන් වංශ කතා. එතකොට වංශ කතා ලියලා තියෙන වර්ගය අනුව කොටස් දෙකකට අපි බෙදා ගන්නවා පාලි වංශ කතා සහ සිංහල වංශ කතා. පාලි වංශ කතා සහ සිංහල වංශ කතා. පාලි වංශ කතා දීප වංශය, මහා වංශය, ථූප වංශය. සිංහල වංශ කතා තමයි පූජාවලිය, දළදා සිරිත, රාජාවලිය වගේ ග්‍රන්ථ. මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට හොඳටම පැහැදිලි වෙන්නේ නැති මොනවද වංශ කතා කියන්නේ කියලා. හරි? රයිට්. අපි දැන් ආයි පේපර් එකට යමු. රයිට් බලමු.
දීපවංශයේ රචනාවන්. එතකොට දැන් ඕගොල්ලෝ අන්න ටක් ගාලා කියපු ගමන් හා සර් දීපවංශය කියලා කියන්නේ වංශ කතාවක්. දීපවංශයේ රචනා වන්නේ කවර කාලයකද? පුතේ දීපවංශයේ රචනා වන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී. දීපවංශයේ රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී. එහි කවර කාලයක් දක්වා තොරතුරු ඇතුළත් වී තිබේද? පටන් ගන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයෙන් පටන් ගන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයෙන් ඊට පස්සේ තියෙනවා පුතේ මහසෙන් රාජකාල පරිච්ඡේදයේ අවසානයේ දක්වා බුදුන් වහන්සේගේ ලංකාගමනයෙන් පටන් අරගෙන මහසෙන් රාජකාල පරිච්ඡේදයේ අවසානයේ දක්වා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා දීපවංශය ඇතුලේ. එතකොට ඒ උත්තරේ තියෙනවා නම් ක්‍රිස්තු වර්ෂ 4 සහ බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජකාල පරිච්ඡේදයේ අවසානයේ දක්වා කියන තොරතුරු ඒ කාල සීමාව පිළිබඳව ලියලා තියෙනවා නම් ඒ උත්තරේ හරියටම හරි. ලකුණු හම්බෙන්න. තුන්වෙනි එක මහා වංශය රචනා කරන ලද්දේ කවරෙකු විසින්ද? මම ඒ දවස්වල ළමයින්ට ගොඩාක් කියනවා පුතේ මහා වංශය රචනා කරන ලද හාමුදුරුවෝ ලියනකොට හරි ගෙදර ඉන්න පූසර බල්ලට කතා කරනවා වගේ මහා නාම කියලා ලියන්න එපා. හරි පුරුද්දක් විදිහට කරගන්න දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන් කියලා ලියන්න. පුරුද්දක් විදිහට තියාගන්න දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන් කියලා ලියන්න. හේතුව තමයි හරි විභාග ඉරිගහන ප්‍රශ්න වලටත් සමහර ලාවට මේක එන්න පුළුවන්. ඒ කිව්වා වගේම ගිය අවුරුද්දේ පේපර් එකේ ඇවිල්ලා තියෙනවා මහා නාම මහා වංශය රචනා කළේ කවල විහාරයක වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නමක්ද කියලා. ඒකට එතා පැහැදිලි වරක කටපාඩම් කරලා තිබ්බනම් දික්සඳ සෙනෙවි පිරිවෙනේ කියන එක අරගෙන ලකුණක් ලබා ගන්න හැකියාව තිබ්බා. ඒක නිසා එහෙම කරුණු මග අරින්න එපා. ඕගොල්ලෝ හරියටම ලියනවා නම් මහා නාම කියලා විතරක් ලියලා තියෙනවා නම් ඒක හදලා ලියන්න දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන්. දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන් කියන උත්තරේම එහෙමම අරගෙන ලියන්න. ඒ උත්තරේ ඒ විදිහටම අරගෙන ලියන්න. හරි? right. ඊළඟට තුන්වෙනි එක. පුතේ මහා වංශය ලියනකොට ඊට කලින් තිබිච්ච ග්‍රන්ථවල විස්තර අරන් තමයි ලියන්නේ. මහා වංශය ලියනකොට ඊට කලින් යුගවල ලියවිච්ච වංශ කතාවල ඊට කලින් යුගවල ලියවිච්ච වෙනත් ධර්ම ග්‍රන්ථවල කරුණු අරගෙන තමයි මහා වංශය රචනා කරන්නේ. සමහර වෙලාවට දීපවංශයේ තිබිච්ච තොරතුරු ගොඩාක් මහා වංශයෙන් අරගෙන තියෙනවා. ඒක නිසා අපි සමහර වෙලාවට කියනවා හරි ඒක නිසා අපි සමහර වෙලාවට කියනවා මහා වංශය යයි දීපවංශයයි හරියට නියුන් සහෝදරයෝ වගේ. මහා වංශයේ දීපවංශයේ හරියට නියුන් සහෝදරයෝ වගේ. ඇයි? මහා වංශයේ තියෙන ගොඩාක් කරුණු දීපවංශය දකින්න තියෙනවා. ඒ කියන්නේ දීපවංශයෙන් කරුණු අරගෙන තමයි මහා වංශය රචනා කරලා තියෙන්නේ. එතකොට මහා වංශයේ වෙනත් ග්‍රන්ථවලින් තොරතුරු අරගෙන තියෙනවා. පුතේ තොරතුරු ගත්ත ග්‍රන්ථ තුනක් අපි ලියනවා. එකක් සීහල අට කතා මහා වංශය. එකක් සීහල අට කතා මහා වංශය. දෙක උත්තර විහාරට්ට කතා. දෙක උත්තර විහාරට්ට කතා. එකක් සීහල අට කතා මහා වංශය. දෙක උත්තර විහාරට්ට කතා. තුන්වෙනි එක විනයට්ට කතා. සීහල අට කතා උත්තර විහාරට්ට කතා විනයට්ට කතා. සීහල අට කතා උත්තර විහාරට්ට කතා විනයට්ට කතා කියන ග්‍රන්ථ තුන. හරිද? right. පස්වෙනි එක මහා වංශයට ලියන ලද ටීකාව කුමක්ද? මහා වංශයට ලියන ලද ටීකාව. මොකද්ද ටීකාවක් කියලා කියන්නේ දරුවනේ? එකක්ද ටීකාවක් කියලා කියන්නේ? දන්න කෙනෙක් ඉන්නනම් අත උස්සන්න බලන්න. රේස් හෑන්ඩ් කරන්න. හරි කමන්න. අපි බලමු. අපි ටීකාව වචන කීපයක් එනවා පුතේ. අටුවා, ටීකා, ටිප්පණි. අපි අටුවාවක් කියලා කියන්නේ සරල බසින් ලිවීම. ලිහිල් භාෂාවෙන් ලියනවා. ග්‍රන්ථික තියෙන එකක් අමාරු පාලි භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් ඉතාමත් ගැඹුරින් විස්තර කරලා තියෙන එකක් සරලව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන ඒවාට අපි කියනවා අටුවාවන් කියලා. ඊට වඩා ලොකු නිර්වචනයක්. හැබැයි මම මේගොල්ලන්ට තේරෙන විදිහට සරලව කිව්වේ. ඊළඟට ටීකාවක්. මහා වංශයෙන් ලියලා තියෙන්නේ ටීකාවක්. ටීකාවක් කියලා කියන්නේ මහා වංශය ලියාගෙන යනකොට හාමුදුරුවෝ අලුත් වචන පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට දරුවනේ මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මම මේගොල්ලන්ට පැහැදිලි වෙන්නයි කියන්නේ. මහා වංශයේ එක තැනක තියෙනවා වලගම්බා රජුරෝ තමන්ට ආපු අභියෝග නිතිමා
නියන්න තියන්න මායන්න නිතිමාකාරයෙන් විසදුවා කියලා. දැන් ඉතින් පෙරලා පෙරලා හොයනවා නිතිමා කියන්නේ මොකක්ද? හරි අන්න මහාවංශ ටීකාව බැලුවා මහාවංශ ටීකාවේ තියෙනවා නිතිමා කියලා කියන්නේ තල්පතින් තල්පතක් සිඳින්නාක් මෙන්. තල්පතින් තල්පතක් සිඳින්නාක් මෙන්. ඒ කියන්නේ අපි කියනවනේ තව වචනයක් ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියලා. ඒ කියන්නේ සතුරගෙන් සතුරා විනාශ කිරීම. හරි ඒකට හාමුදුරුවෝ කෙටි වචනයක් පාවිච්චි කරලා තිනවා නිතිමා කියලා. අන්න ඒ වගේ පොත ලියාගෙන යනකොට පොතේ තියෙන යම් යම් වචන විස්තර කරන්න. ඊට පස්සේ පණ්ඩුකාභය රජුණෝ ගැන ලියාගෙන යනවා. යනකොට හම්බ වෙනවා ස්වර්ණපාලි බිසව. ස්වර්ණපාලි බිසව ගැන විස්තර කරන්න ගියොත් එහෙම පණ්ඩුකාභය පැත්තක තියලා ස්වර්ණපාලි ගැන විස්තර වෙනවා වගේ වෙනවා. ඒක නිසා එයා ස්වර්ණපාලි කියන නම විතරක් එතන සඳහන් කරලා පණ්ඩුකාභය රජුණෝ ස්වර්ණපාලි බිසව විවාහ කරගත්තා කියන කාරණේ විතරක් එතන සඳහන් කරලා ටීකාව ඇතුලේ තවදුරටත් ඒ ස්වර්ණපාලි බිසව පිළිබඳව සඳහන් වෙන ජනප්‍රවාද එයාගේ පරම්පරාව පිළිබඳව විස්තර කරලා ලියනවා. එතකොට ග්‍රන්ථයක් ලියාගෙන යනකොට ඒ ග්‍රන්ථයේ තියෙන ඇතැම් වචන විස්තර කරන්න. ඒ ග්‍රන්ථයේ තියෙන කරුණු තවදුරටත් විස්තර කරලා ලියන්න. ඒ ග්‍රන්ථය ඇතුලේ මග ඇරිච්ච කරුණු තවදුරටත් මේ පැහැදිලි කරලා ලියන්න. අපි මොකක් පාවිච්චි කරනවද? ටීකාවක් පාවිච්චි කරනවා. එතකොට මහාවංශය කියලා කියන්නේ පුතේ විශාල ග්‍රන්ථයක්. ඔයගලන්ට මාව ක්ලියර් නැත්තම් කියන්න කැමරා එක ඔන් කරාට පස්සේ. හරි මම ඔයගලන්ට මහාවංශය පෙන්නන්න. මේ තියෙන මහාවංශය. ඔයාලට පේන්නේ නැද්ද? මංගාවත්තේ පොත් තියෙනවා. මට ක්ලියර් මදි. ඒ පොත මංගාවත් තියෙනවා. රයිට් ගුඩ්. මේ මහාවංශය. එතකොට මහාවංශය ඔයගලන්ට පේන්නේ නැති ඒකත් මේ නම් සම්පූර්ණ කොටස. එතකොට මහාවංශය කොච්චර විශාල පොතක්ද කියලා. හරි. දැන් මේ තියෙන මහාවංශයනේ. එතකොට මහාවංශයට මම කිව්වා මොකක් ලියනවා කියලාද? ටීකාවක් ලියනවා කියලා. මේ තියෙන්නේ මහාවංශ ටීකාව. මොකක්ද නම? වංශත්ත ප්‍රකාශිනී. නම මොකක්ද? වංශත්ත ප්‍රකාශිනී. හරි මහාවංශය ලියන්නද ටීකාව වංශත්ත ප්‍රකාශිනී. ඒ පොතත් අර ප්‍රමාණයම තියෙනවා. හරි. ඒ පොතත් අර ප්‍රමාණයම ඔන්න මේ තියෙනවා. ඔව්. මහාවංශය කියන්නේ එක්කෙනෙක් ලිපියක් නෙවෙයි නේද සර්? ගොඩක් කට්ටිය ලියුවනේ. මට පුතේ ක්ලියර් මදිවා කැඩි කැඩි හෙන්නේ. මහාවංශය කියන එක සර් ගොඩක් කට්ටිය ලියුවනේ සර්. ඔව් ඒක තමයි මම එතනට මේ දැන් පැහැදිලි කරන්න එන්න. ඒක පැහැදිලි කරන්න එන්න. එතකොට මේ වංශත්ත ප්‍රකාශනීය මේක තමයි මහාවංශයෙන් ලියන ලද ටීකාව. එතකොට මේකට උත්තරේ මොකද්ද? මහාවංශයෙන් ලියන ලද ටීකාව වංශත්ත ප්‍රකාශනීය. මහාවංශයෙන් ලියන ලද ටීකාව වංශත්ත ප්‍රකාශනීය. හරිද? right. එතකොට පුතා අහුවද ප්‍රශ්නයක්? සර් මහාවංශය මේ විවිධ කට්ටිය ලියලා තියෙනවද? ඔව්. දැන් ඕගොල්ලන්ට මේකෙදි කතා කරන්නේ ලංකාවේ මූලාශ්‍රවල මුල් කාල සීමාව නිසා ඕගොල්ලන්ට අදාළ වෙන්නේ මම අර පෙන්නපු මහාවංශී මුල් කොටස. එතකොට මහාවංශී මුල් කොටස රචනා වෙලා තියෙන බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ කාල පරිච්ඡේදයේ අවසානයේ දක්වා මහාවංශී මුල් කොටසට දරුවනේ පරිච්ඡේද 37ක් තියෙනවා. මහාවංශී මුල් කොටසට පරිච්ඡේද 37ක් තියෙනවා. එතකොට අවසාන පරිච්ඡේදවල ගාථා 52ක් තියෙනවා. එතකොට මේ 52 වෙනි ගාථාවෙන් තමයි මහාවංශය අවසන් වෙන්නේ පළවෙනි කොටස. ඊට පස්සේ අපි දෙවෙනි කොටස හඳුන්වනවා චූල වංශය කියලා. හැබැයි සමහර ඉතිහාසඥයෝ චූල වංශය කියනවට කැමති නැහැ. චූල කියලා කියන්නේ කුඩා වංශය කියන එකනේ. එතකොට ලංකාවේ ප්‍රධාන රාජවංශ දෙකක් තිබ්බා ලම්බකර්ණ සහ මෞර්ය. ඉතින් මේ රාජවංශ දෙක එකම රාජවංශය හඳුන්වන චූල වංශය මහාවංශය කියන එක හරි නැහැ. ඒක නිසා ඔක්කොටම මහාවංශය කියන නමම පාවිච්චි කළ යුතුයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒක කොහොම වුණත් දෙවෙනි කොටස තමයි අපි චූල වංශය කියලා හඳුන්වන්නේ. මේ දෙවෙනි කොටස දරුවනේ අයිති වෙන්නේ දෙවෙනි කොටස අපිට අයිති වෙන්නේ පුතේ ඊට පසු කාලීනව. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ කාල පරිච්ඡේද දක්වා එක කොටසක්. ඊට පස්සේ මහසෙන් රාජ කාල පරිච්ඡේද ඉඳලා එතනින් ඉදිරියට කාලිංග මාග ආක්‍රමණය දක්වා කාල සීමාව දක්වා තමයි විස්තර වෙන්නේ මහාවංශයේ දෙවෙනි කොටසේ. ඔය විදිහට මහාවංශය දඹදෙණි යුගයේදී ලිය වෙනවා නැවත. ඊට පස්සේ දඹදෙණි කෝට්ටේ අතර පරිච්ඡේදය පිළිබඳව ලිය වෙනවා. ඊට පස්සේ මහනුවර රාජධානිය අවධියේදී මහාවංශය ලිය වෙනවා.
ඔයගලන්ට තරම් සවිස්තරව නෑ නමුත් අර මේ දරුවා අහපු නිසා මම මේ ඔයගලන්ට ඒ විස්තරේ පැහැදිලිව දක්වලා තියෙන්නේ කොච්චර කොහොමද කියලා. අපි හරියටම කියනවා නම් මහාවංශය බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රජු දක්වා කාල සීමාව පළවෙනි කොටස පරිච්ඡේද 37යි. ඊට පස්සේ දෙවෙනි කොටස කිච්චිනි මෙවන් රජුරුවන්ගේ කාලේ ඉඳලා පළවෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ අවසානයේ දක්වා අවුරුදු 884ක් ඒක පරිච්ඡේද 37යි 42යි අපි ඒකට කියනවා චූල වංශය කියලා. ඊට පස්සේ අනිත් කොටස දෙවන විජේබා රජුරුවන්ගේ ඉඳලා පස්වෙනි පරාක්‍රම බාහු රජුරුව දක්වා අවුරුදු 171ක කොටස ඒක පරිච්ඡේද 9යි. ඊට පස්සේ තුන්වන වික්‍රම බාහු ඒ කියන්නේ දඹදෙනි කාලේ ඉඳලා තුන්වෙනි වික්‍රම බාහු රජුරුවන්ගේ ඉඳලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව දක්වා අවුරුදු 441 පරිච්ඡේද 11යි. පස්වෙනි ඒ හතරවෙනි කොටස. පස්වෙනි කොටස 1798 ඉඳලා 1935 දක්වා කොටස රචනා වෙලා තියෙනවා. ඊට පස්සේ හයවෙනි කොටස 1935 ඉඳලා 1978 දක්වා රචනා වෙලා තියෙනවා. මේ දැන් මං කිව්වනේ මමත් මහාවංශය ලියන්න සම්බන්ධ වුණා කියලා. එතකොට මම දැන් කිව්වා කොටස් 6ක්. එතකොට මම සම්බන්ධ වුණේ 7 වෙනි කොටසට. ඒ කියන්නේ 1978 ජේ.ආර්. ජයවර්ධනගේ කාල පරිච්ඡේදයේ ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2010 දූර කාලයේ අවසානයේ දක්වා කාල සීමාව තමයි මහාවංශයේ 7 වෙනි කොටසින් විස්තර වෙන්නේ. පැහැදිලිද? දැන් මම හිතන්නේ පුතාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ නැති. ඒතකොට මහාවංශයේ මේ දක්වා කොටස් 7කින් රචනා වෙලා තියෙනවා. ලෝකේ වෙනත් කිසිම රටකට ඒ වගේ අඛණ්ඩ මූලාශ්‍රයක් නැහැ. එතකොට ලංකාවේ පළවෙනි රජුරුව වෙච්ච විජය රජුරුවන් ඉඳලා ලංකාවේ 2010 පාලනයට පත්වෙච්ච මහින්ද රාජපක්ෂ දක්වා අඛණ්ඩ රාජනාමාවලියක් පාලක නාමාවලියක් ලංකාවට තියෙනවා. ඒගොල්ලෝ කරපු කියපු දේවල් සහ ඒගොල්ලෝ දක්වපු දායකත්වයේ පිළිබඳව. හරි ඔය හිතනවා පැහැදිලි වෙන්නේ නැති සර් එතකොට මේ දැන් මහාවංශයේ සර් තියෙන සමහර ඒවාට අතිශෝක්තියෙන් විලා තියෙනවා නේද? ඔව් ඒක හරි. දැන් ඒක දැන් මං කිව්වනේ දැන් මේ ඔයගලන්ට මේ කරලා තියෙන පාඩමන්නේ මම තෝර රිවිෂන් වගේ කරලා යන නිසා මේ අර මම පාඩම මුලින් ඉඳලා කරගෙන යනවා වගේ අර ගැඹුරින්ම මම කතා කරේ නැහැ. දැන් ඕකෙදී ඕගලන්ට මම හිතන්නේ සර් කියලා දීලාත් ඇති ඉස්කෝලේ කතා කරලා ඇති පුතේ අපි ඕගලන්ට මේ මූලාශ්‍ර හඳුන්වනකොට විශේෂ කෑල්ලක් පේනවා. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර. ඒ වචන තියෙනකොට දැන් අපි ඉතිහාසය ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න ඕනේ සාහිත්‍ය මූලාශ්‍ර නෙවෙයි මොන මූලාශ්‍රද? ඓතිහාසික මූලාශ්‍ර. එහෙම නේද? ඉතිහාසය ඉගෙන ගන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ ඓතිහාසික මූලාශ්‍ර. හැබැයි අපි දැන් ඉතිහාසය ඉගෙන ගන්න පාවිච්චි කරන්නේ සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය කියනකොටම අපිට එන්නේ මොකක්ද? රසවින්දනයනේ. නේද? ඉස්කෝලේ දැන් ඕගලන්ට පේපර් එකක් තියෙනවද? මේ සිංහල සාහිත්‍ය කියලා. තියෙනවනේ. හරි. එතකොට සිංහල සාහිත්‍ය කියලා කිව්වම ඒකේ තියෙන මොනවද? විචාර, රසවින්දනය. හරි. එතකොට විචාරණය කියලා කියන්නේ ඕගලන්ට දැනෙච්ච විදිය. හරි. උග්ගසේන කතාවස්තුව. උග්ගසේන කතාවස්තුව ඇතුලේ උපමා රූපක. හරි. ඒ කියන්නේ විචාරය කරන්නේ මොනවද ඕගොල්ලෝ? ඒක ඇතුලේ තියෙන සාහිත්‍යමය කොටස්. එතකොට අපිට ඉතිහාසය ඉගෙන ගන්නත් තියෙන්නේ මාර වැඩි සාහිත්‍ය මූලාශ්‍ර. ඇයි ඒ? මහාවංශයේ හැම පරිච්ඡේදයක් අවසානයේම මහානාම මහමුදුරු ඉතාමත් පැහැදිලිව දක්වනවා. දීපවංශයේ හැම පරිච්ඡේදයක් අවසානයේම දීපවංශයේ රචනා කරපු කතුවරුන් කීප දෙනෙක් ලියන්නේ කතුවරුන් පැහැදිලිව දක්වනවා. මේ ග්‍රන්ථ ලියලා තියෙන්නේ ඉතිහාසය ඉගෙන ගන්න නෙවෙයි. මොකටද? හුදී ජන පහන් සංවේගීය උදෙසා. හුදී ජන පහන් සංවේගීය උදෙසා තමයි මේක රචනා කරලා තියෙන්නේ. හරි? පැහැදිලිව දක්වනවා. මෙතින් ඔන්න බලන්න. මෙසේ බොහෝ උපද්‍රව ඇත්තා වූ ධනයක්ද දාන්‍යයන්ද වාහනයද දැන ප්‍රඥා සහිත පුද්ගලයෝ රාජ්‍යයන් කෙරෙහි ඇල්ම සැර මනෝඥ වූ පුණ්‍යෙහි ඇලුනෝ වෙත්වා. මෙතෙකින් හුදී ජනයා ප්‍රසාද සංවේග පිණිස කළ මහාවස තිරාජක නම් වූ සූසාලිස් වෙනි අධියර නිමි. හැම මහාවංශයේ හැම පරිච්ඡේදයක්ම ඉවර කරනකොට කියනවා හුදී ජන පහන් ප්‍රසාදය උදෙසා. හරි පහන් මේ සංවේග ප්‍රසාදය උසද. ඒ කියන්නේ පුතේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ සාහිත්‍යයේදී රස නවයක්. බීභත්ස රසය, ශෘංගාර රසය, හාස්‍ය රසය, වීර රසය. මේ රස එතකොට මේ හාමුදුරුවෝ පොත රචනා කරලා තියෙන්නේ මොකටද?
මිනිස්සුන්ට අර රස දැනෙන්න. ඕගොල්ලෝ සින්දුවක් ඇහුවාම සින්දුවකට රසයක් දැනනවනේ. දැන් අහන සින්දුව ඇහුවාම නම් රස දැනෙන්නේ නැහැ. දැන් තියෙන සින්දු තියෙන්නේ අහන්න නෙවෙයි. දැන් තියෙන සින්දු තියෙන්නේ බලන්න. හරි. දැන් අපි සින්දුවක් හොඳද කියලා බලන්නේ තියෙන YouTube එකේ තියෙන views ගාලින්නේ. හරි 1 million views තියෙනවා නම් පට්ට සින්දුව. එහෙමනේ. හරි හැබැයි ඉස්සර සින්දු ඇහුවා. දැන් සින්දු තියෙන්නේ අහන්නනේ. අහල ඉවරලා අපි චිත්‍ර රූප හිතින් මවා ගන්න ඕනේ. දැන් අපිට මවා ගන්න දෙයක් නැහැ. කෙලින්ම මියුසික් වීඩියෝ එක කරලා පෙන්නනවා. එතකොට අපි දැන් සින්දුව නෙවෙයි අහන්නේ මියුසික් වීඩියෝ යන එක. එහෙමනේ. එහෙම නේද? ඕගොල්ලෝ අහන ඇතිනේ YouTube බලන ඇතිනේ. එතකොට එහෙමනේ දැන් ඒක නිසා දැන් තියෙන සින්දු වලට අර්ථයක් ඕනෙත් නැහැ. ඒ සින්දුව නෙවෙයි අහන්නේ සින්දුව යන්නේ විෂුවල් එකනේ බලන්නේ. හරි. දැන් ඒකෙත් ගොඩක් වෙලාවට මේ අපි කියන්නේ මේ ඇපීල්ස් පාවිච්චි කරනවා සෙක්ස් ඇපීල්ස් පාවිච්චි කරනවා views වැඩි කරගන්න කාන්තාවන් සහ කාන්තාවන්ගේ නිර්වත ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. එතකොට අන්තිමට අපිට සින්දුව මතක නැහැ අර ඒක හිටපු ගෑල් ළමයව හරි මේ ගෑල් ළමයා කරපු ඩාන්ස් එක හරි ඒක තමයි මතක. එහෙමනේ. එතකොට ඉස්සර ගීතවල එහෙම නෑ. ඉස්සර ගීතයක් ඇහුවම මේකේ අර්ථයක් තියෙනවා. අපි හිතින් තමයි බවා ගන්න ඕනේ මේ මොකද්ද මේ ගීතේ කියලා තියෙන්නේ. හරි. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍රවලත් එහෙමයි. ඉස්සර හිටපු මිනිස්සු හවස් කාලේ 4-5 විතර වෙනකොට තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා හවසට කාලා කරලා සුදු ඇඳුමක් ඇඳගෙන යනවා පන්සලට. ගිහින් ඉවරලා ධර්මශාලාවට එකතු වෙනවා. හරි. ධර්මශාලාවට එකතු වුණාට පස්සේ මහා වංශය 550 ජාතක පොත දීප වංශය ඊට පස්සේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ධර්ම ග්‍රන්ථ අපි ඉස්සරහට තියෙන උත්තර ලියන්න ධර්ම ග්‍රන්ථ මොනවද බුත්සරණ අමාවතුර කවි මේ රාජාවලිය පූජාවලිය සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම අලංකාරය සද්ධර්ම රත්නා මේ සද්ධර්ම අලංකාරය මේ ඒව අරගෙන එනවා. එතකොට ඒක අරගෙන හාමුදුරුවෝ මේ පොත කියවනකොට මිනිස්සු හාමුදුරුවෝ කියන එක අහගෙන හිතින් මවා ගන්නවා. දුටුගැමුණු රජුරෝ ගැන කියනකොට දුටුගැමුණු රජුරෝ මේ වගේ ඉන්නේ නැති අප්පා. හරි විහාර මහා දේවිය අම්මෝ සීදේවි දේවිය මේ වගේ ඉන්නේ නැති. එතකොට මේ චිත්ත රූප මවා ගන්නවා. ඒකයි මේවට අපි කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රය. එතකොට ඒක කියන ටෝන් එකකුත් තියෙනවා. අපිට ආවේනික ටෝන් එකකින් දැන් මෙන්න මෙහෙමනේ ජාතක කතා පොත කියවනකොට ඕගොල්ලෝ අහලා තියෙනවා මම දන්නේ දහම් පාසල් එහෙම යනවනම් අහලා ඇති. තවද එක් සමයක බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන කල්හි ඔන්න ඔබ තමයි ජාතක කතා පොත කියන්නේ. එතකොට ඒ ටෝන් එකයි ඒ කියවන විදිහයි යනවා මිනිස්සු ඇට්‍රැක්ෂන් එකට අහගෙන ඉන්නවා. මහාවංශ කියනකොටත් එහෙමයි. එකල ඉතිරි දෙබෑයෝ දෙටුබෑ මානාභරණ මල පවත් අසා සිය රටින් වහා අවුත් අන්තිම විදිය කරවූය ඉක්බිති කිච්චිරි මේ කුමාර තෙමේ දෙටුබෑ රට තමා අයත් කොටගෙන මල් වූ කැඳවා ඔන්න ඔය විදිහට හාමුදුරුවෝ මට එච්චරම බෑ හාමුදුරුවෝ හරි ලස්සනට කියනවා ඒ කාලේ දැන් ඉන්න හාමුදුරුවන්ට අමාරුයි. එතකොට ඔහොම කියවගෙන යනකොට මිනිස්සු ඒක රස විඳිනවා. හරි. එතකොට හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මේ අහන් ඉන්න මිනිස්සුන්ගේ රස වින්දනය සඳහා මිස අපිට ඉතිහාසය ඉගෙන ගන්න නෙවෙයි මේව ලියලා තියෙන්නේ කියලා. එතකොට දැන් අර පුතා අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ දැන් භාගයක් උත්තරේ හම්බ වෙන්නේ නැති. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර වුණාම ඒවැ දුර්වලතා තියෙනවා අපි ඉතිහාසයකින් ගන්න ගියාම මොනවද? අතිශයෝක්තියෙන් තියෙනවා. දැන් සාහිත්‍ය මූලාශ්‍රයක් වුණාම අතිශයෝක්තියෙන් තියෙන්න එපා. නැද්ද? දැන් අපි හිතමු ෆිල්ම් කියලා කියන්නේ සාහිත්‍ය නිර්මාණනේ ෆිල්ම්ස්. එතකොට ෆිල්ම්ස් ගත්තාම ෆිල්ම්ස් වල වෙන ඒවා ඇත්තද? අතිශයෝක්තියින් නෙවෙයිද? අතිශයෝක්තියින් නේද? දැන් Fast and the Furious. අතිශයෝක්තියින් නෙවෙයිද? ඇත්තට මේ ලෝකේ ඉන්න මිනිසුන්ට ඒ වගේ වාහන එලවන්න පුළුවන්ද? ඒ වගේ වාහනවල ගිහිල්ලා හැප්පුණාට පස්සේ එහෙම ජීවත් වෙලා ඉන්න පුළුවන්ද? අතක් පයක් කඩා ගන්න නැතුව. ඒවා අතිශයෝක්තිය. හැබැයි මිනිස්සුන්ගේ රසවින්දනය සඳහා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මහාවංශය ඇතුලේ මිනිස්සුන්ගේ රසවින්දනය උදෙසා මොනවද යොදලා තියෙනවද? අතිශයෝක්තිය යොදලා තියෙනවා. පුද්ගලානුබද්ධභාවය වැඩි. ලංකා ඉතිහාසයේ හිටපු වීරම රජතුමා තමයි මිනිස්සු වැඩියෙන්ම ආදරය කරපු රජතුමා තමයි දුටුගැමුණු. එතකොට දුටුගැමුණු රජුරවන්ට වැඩි කොටසක් වෙන් කරන්න පුද්ගලානුබද්ධභාවය කියලා කියන්නේ ඒකයි. දුටුගැමුණු රජුරවන්ට වැඩි කොටසක් වෙන් කරන්න කවුරු කටයුතු කරලා තියෙනවද? මහානාම හඳුනන කටයුතු කරලා තියෙනවා. ඇයි? මිනිස්සු වැඩියෙන් ආදරය කරන කෙනෙක් ගැන ලිව්වහම මිනිස්සු වැඩියෙන් සතුටු වෙනවා. එහෙම නැතුව මෙලෝ මිනිහෙක් දන්නේ නැති රජ කෙනෙක් ගැන කුමාරදාස කියලා රජ කෙනෙක් හිටියා. කුමාරදාස රජුරෝ මෙලෝ යකෙක් දන්නේ නැහැ. මෙලෝ මිනිහෙක් දන්නේ නැහැ ලංකාවේ හිටපු. එයා ගැන වර්ණනා කරලා ලිව්වනම් එහෙම මිනිස්සු බලනවද? නැහැනේ. දැන් අදටත් එහෙමනේ ප්‍රසිද්ධ දේශකයෙක්. හරි? ප්‍රසිද්ධ දේශකයෙක් මොනවා හරි මේ දේශනයක් කරනකොට මිනිස්සු අහනවා. හැබැයි ප්‍රසිද්ධ නැති මිනිස්සේ කොච්චර දක්ෂ වුණත් දේශනයක් කරනකොට මිනිස්සු බලනවද? නැහැනේ. ඉස්සෙල්ලාම අම්මලා දැන්
පොය දවසට බණ දානකොට හරි පොයි ඉස්සරහට එන පොය දවසට අලුත් අවුරුදු දවසට ටීවී එක දානකොට channel මාරු කර කර ආසම නිලිය හරි නළුවා හරි ඉන්න මේ අද මෙයා ඉන්නවනේ බලන්න ඕනේ කියලා බලනවා. එහෙම නැත්නම් මේ හාමුදුරුවා බද්දී හාමුදුරුවෝ ඉන්නේ. හරි සමන්ත බද්ද හාමුදුරුවෝ ඉන්නේ. එහෙම කියලා ප්‍රසිද්ධ අය ඉන්න එකනේ බලන්න. හැබැයි එහෙම ප්‍රසිද්ධ නැති කට්ටිය බණ කියන ඕන තරම් ඒවා තියෙනවා. ඒවයි නිකන් අහම්බෙන් ටක් ගාලා හිතට වැදුනොත් එහෙම මේ හාමුදුරුවන්ගේ බණ ටික ෂෝක් කියලා අහනවා. එහෙම නැත්නම් ඉස්සල්ලාම මූණනේ බලන්නේ. මූණ බල්ලා ස්වරූපෙ බල්ලා කියන ටෝන් එක බල්ලා හරි නැත්නම් ටක් ගාලා මාරු කරනවා. කියන දේ වැඩක් නැහැ. ඒ වගේ තමයි. මම හිතන්නේ පුතාට උත්තරේ හම්බ වෙන්නේ නැති. හරි. එතකොට අපිට දැන් වෙලා තියෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් මොනවද ලබා ගන්නද? මේ ඉතිහාසය පිළිබඳව කරුණු ලබා ගන්න. එතකොට අපි ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. මම හිතන්නේ පළවෙනි උත්තර පහ හරි. මහාවංශ ටීකාවට ලියන ලද මහාවංශයේ ලියන ලද ටීකාව වංශත්ත ප්‍රකාශනීය. right. අපි ඊළඟ පහ try කරමුද? 6 7 8 9 10. ඊළඟ පහ පොඩ්ඩක් try කරන්න බලන්න. 6 7 8 9 10. Sir, මම ක්ලාස් එක නෝට් කරගන්නවා. හරි. ඔයගොල්ලෝ හොඳයි ටක් ගාලා ලියනත්. සංදේශ කාව්‍ය තුනක්. දැන් මං කිව්වා අනිත් අයත් ඉවරයි නේද දරුවනේ? ඔක්කොමලා ඉවරයි නේද? තාම ලියනවද? අනිත් ළමයි කෝ මං කිව්වා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනි කියලා. අන්තිම ප්‍රශ්නේ ඉන්නේ සර්. රයිට් කරන්නකෝ.
හරි සර්. good අපි කිව්වා මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විවිධ කොටස් වලට බෙදනවා කියලා. එකක් අපි ඉගෙන ගත්තා වංශ කතා. ඊට පස්සේ ඊට අමතරව ධර්ම ග්‍රන්ථ. ඊට පස්සේ ධර්ම ග්‍රන්ථ කියලා කියන්නේ මම කිව්වා මොනවද කියලා පූජාවලිය ඊට පස්සේ අමාවතුර බුත්සරණනේ අර හාමුදුරුවෝ මිනිසුන්ගේ හිත මේ රසස්වාදයේ පිණිස මිනිසුන්ගේ රසවින්දනයේ පිණිස රචනා කළ ලද ධර්මයේ පිළිබඳ ඇතුළත් ග්‍රන්ථ බුදුන් වහන්සේගේ චරිතය බුදුන් වහන්සේගේ ජීවිත කතා ඒවා පිළිබඳ ඇතුළත් ග්‍රන්ථ මහාවංශ ඊට පස්සේ තවත් තුනක් අපි ඉගෙන ගන්නවා සංදේශ කාව්‍ය හටන් කාව්‍ය සහ ප්‍රශස්ති කාව්‍ය කියලා. ඒකෙන් දැන් අපි ඉස්සෙල්ලාම දෙන සංදේශ කාව්‍ය. සංදේශ කාව්‍ය තුනක්. මම හිතන්නේ ලංකාවේ සංදේශ කාව්‍ය ඕන තරම් තියෙන ඕගොල්ලන් ලියන්න සැල්ලීනි සංදේශය, මයුර සංදේශය, හංස සංදේශය, පරවි සංදේශය, තිසර සංදේශය නේද ඕන තරම් සංදේශ කාව්‍ය. පුතේ සංදේශ කාව්‍ය වල උපත ඉන්දියාව. අපි සංදේශ කාව්‍යයක් කියලා කියන්නේ පණිවිඩයක් අරන් යාම නේද? අතීත ඉඳලා ඔයගොල්ලෝ දන්නවා පණිවිඩය ගෙන යාම සඳහා මිනිස්සු විවිධ දේවල් පාවිච්චි කරලා තියෙනවා. මුල් කාලේ ගින්දර. ඊට පස්සේ සත්තු හරහා ඊට පස්සේ ඊතලයක පණිවිඩයක් ඔතලා යවන එක. හරි. ඊට පස්සේ සතුන් වලින් ගොඩක් වෙලාවට මේ කුරුල්ලෝ, ගිරව්, පරවියන්, ඊට පස්සේ මයිනන් ඒ වගේ සතුන් හරහා පණිවිඩ යවන එක. හරි. ඊට පස්සේ මේ ඊළඟට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්න පටන් ගත්තා ඔය ටෙලිග්‍රෑම් වගේ ඒවා. ඊට පස්සේ දුරකථනය කියන එක පාවිච්චියට ආවා. දැන් ඊමේල්, WhatsApp, Viber හැම එකම පාවිච්චි කරනවා. ඒතර මුල් කාලේ දරුවනේ ගොඩක් වෙලාවට පණිවිඩ ගෙන යාම සඳහා සතුන් තමයි පාවිච්චි කරේ. හැබැයි අපිට ඉන්දියාවෙන් හම්බ වෙන පැරණිතම සංදේශ කාව්‍ය සතෙක් නෙවෙයි ඉන්නේ. කුරුල්ලෙක් නෙවෙයි තමන්ගේ මේ පණිවිඩය ගෙන යන්න බවට පත් කරගන්නේ වලාකුළා. ඒක නිසා අපි මේ සංදේශ කාව්‍යයට කියනවා මේඝ දූතය කියලා. දූතයා මේඝයා කියන වලාකුළා. වලාකුළට කියන තව වචනයක් තමයි මේඝය කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ මේක ලියන්නේ මේ කාලිදාස කියන පඬිවරයා. මට තප්පරයක් දෙන්න දරුවනේ. එතකොට මේ මේක දූතේ ලියන්නේ කාලිදාස කියන පඬිවරයා විසින්. එයා ඒ තමන්ගේ ග්‍රන්ථය තුල නිර්මාණය කරන්නේ වෙසමුණි කියලා රජ කෙනෙක් ඉන්න. වෙසමුණියා කියලා කියන පුතේ යක්කුන්ට අධිපති දෙවියෝ. හරි. එතකොට යක්කුන්ට අධිපති යක්කුන්ට දෙවියෝ නෙවෙයි යක්කුන්ට අධිපති නායකයා වෙසමුණියා. එතකොට වෙසමුණියාගේ බොඩිගාඩ් කෙනෙක් ඉන්නවා මේ මිනිහා සෙම්පති මිනිහා කසාද බඳින්න යනවා. එනකොට ඉතින් ලොක්කගෙන් අවසර ඉල්ලනවා කසාදට යන්න. කසාදට යන්න අවසර ඉල්ලුවාට පස්සේ මේ මිනිස්සයා කියනවා වෙසමුණියා හරි උඹට යන්න දෙන්න හැබැයි දවස් 3යි උපරිම. හරි දවස් 3ක් ඇතුළත උඹ මොනව කරන්න ඕනද? නැවත මේ ඇවිල්ලා මේ මට සේවයට වාර්තා කරන්න ඕනේ. හරි මිනිස්සයා බලනවා හා කියලා. ඊයර කොහොමද නිවාඩු ගන්න ඕනේ. මිනිහා මොකද කරන්නේ යනවා. ගියාට පස්සේ අනේ ඉතින් කසාද බැඳලා ඊට පස්සේ ඉතින් නෝනත් එක්ක ඉන්නකොට එයත් එක්ක සතුටින් පවුලේ කට්ටියත් එක්ක කල් ගත වෙනකොට මිනිහට අමතක වෙනවා දවස් 3යි නිවාඩු කියලා. වෙසමුණි රජුරන්ට යකා නගිනවා. වෙසමුණි රජුරෝ මේ මිනිස්සව කැඳවනවා. නිකන් නෙවෙයි තමන්ගේ සේනාව කොටසක් යවලා මේ සෙන්පතියෝ කීප දෙනෙක් යවලා මේ මිනිස්සව උස්සන් ගෙන්න කියලා. ඊට පස්සේ කියනවා උඹට දුන්නේ දවස් 3යි. උඹ මේ සේවය කඩ කරා. ඒක නිසා මම උඹව හිර කරනවා කියලා. මොකද කරන්නේ දරුවනේ මෙයාව සිරගත කරනවා. දැන් මෙයාට නෝනාට තමන්ව හිරගත කරපු පණිවිඩය යවා ගන්න විදිහක් නැහැ. ඒතකොට දැන් මේ වෙලාවේ කුරුල්ලෝ හොයලා ඉන්න බෑනේ. ඒතකොට මෙයාට හිර කූඩුවේ ජනේලෙන් බලනකොට පේනවා ඈත මොකක් යනවද? වලාකුළක් යනවා. ඒතකොට මෙයා මොකද කියන්නේ වලාකුළට පණිවිඩය කියනවා. ඒතකොට වලාකුළ තමයි මෙයාගේ දූතයා වෙන්නේ. ඒතකොට අපිට ඉන්දියාවෙන් හම්බ වෙන පැරණිතම සංදේශ කාව්‍යයේදී පුතේ දූතයා වෙන්නේ මේඝයා. එහෙම නැත්නම් වලාකුළ. සංදේශ කාව්‍යයක ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පණිවිඩය යවන්නෙක් ඉන්නවා. පණිවිඩය යවන්නෙක් ඉන්නවා. පණිවිඩය ලබන්නෙක් ඉන්නවා. පණිවිඩයක් තියෙනවා. පණිවිඩය ගෙන යන්නෙක් ඉන්නවා. එතකොට අපි කොහොමද මේ සංදේශ කාව්‍ය හරහා ඉතිහාසය ගොඩනගා ගන්න? ඉතිහාසය ගොඩනගා ගන්න අපිට මොනවද හම්බ වෙන කරුණු සංදේශ කාව්‍ය හරහා? දැන් ගොඩක් වෙලාවට අපි ගමු සැල්ලීනි සංදේශේ. දැන් ලංකාවේ නම් සංදේශ කාව්‍ය ඉතිහාසය පටන් ගන්න ගම්පොළ රාජධානිය අවදියේ. හරි. එතකොට අපි පොදුවේ ගමුකෝ පුතේ මේ සැල්ලීනි සංදේශේ. සැල්ලීනි සංදේශේ පණිවිඩය යවන්න තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ.
6වෙනි පරාක්‍රම බාහු රජුරෝ ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා. 6වෙනි පරාක්‍රම බාහු රජුරන්ට ඉන්නවා පුතේ දරුකමට හදාගන්න පුත්තු 3 දෙනෙක්. අම්බුලගල කුමාරයා, සපුමල් කුමාරයා, දෙමටාන ජයබාහු කුමාරයා. අම්බුලගල කුමාරයා, සපුමල් කුමාරයා, දෙමටාන ජයබාහු කුමාරයා. රජුරවන්ටම ඉන්න දියණියන් කීප දෙනෙක් ඉන්න. වැඩිමල් දියණිය පිළිබඳව විතරයි අපිට ඉතිහාසය තුළ සාක්ෂි සාධක හම්බෙන්නේ. එතකොට වැඩිමල් දියණිය මේ දරුවෝ නැහැ. එයා විවාහ කරගන්නේ දකුණු ඉන්දීය කුමාරේ නායක කරවංශික කුමාරේ නායක කරවංශිත කියලා කියනවා. සමහර අය කියනවා නෑ දකුණු ඉන්දීය කුමාරේ, කේරළේ කුමාරේ, පාණ්ඩ්‍ය කුමාරේ, චෝල කුමාරයෙක් එහෙම විවිධ මතවාද තියෙනවා. කොහොම වුණත් දකුණු ඉන්දීය කුමාරයෙක් තමයි විවාහ කරගන්නේ. මේ කුමාරයාගේ නම නන්නූර් තුනයියර්. මේ කුමාරයාගේ නම නන්නූර් තුනයියර්. මෙයා විවාහ කරගත්තට පස්සේ ඒ බිසව කලින් භාවිතා කරපු සිංහල නම තමයි ලෝකනාතා. ලෝකනාතා නෙවෙයි ලෝකනාතා. හරි ඊට පස්සේ මෙයා අර දෙමළ කුමාරයා විවාහ කරගත්තට පස්සේ දෙමළ නමක් පාවිච්චි කරන උලකුඩේ දේවිය. උලකුඩේ දේවිය. හරි එතකොට මේ උලකුඩේ දේවියට දරුවෝ නැති නිසා මෙයා ශෝකයට පත් වෙලා ඉන්නකොට රජුරෝ පුත්තනතුරේ හදාගන්න කියන්නේ එයා රජුරන්ගේ පුතු නෙවෙයි වෙනත් අයගේ දරුවෝ. හැබැයි එයා හදාගන්න තමන්ගේ පුතු වගේ. දැන් අම්බුලගල කුමාරයා ඊට පස්සේ දැන් ඔය සබ්බල් කුමාරයා එහෙම හස්තිපනික්කල සෙනවියාගේ පුතා. ඒතර හස්තිපනික්කල සෙනවියා අසනීප වෙලා මිය යන අවස්ථාවේ රජුරන්ට බාර දෙනවා තමන්ගේ පුතාව හදා වඩා ගන්න කියලා. එතකොට දෙමටාන ජයබාහු කුමාරයා කියලා කියන්නේ අපි තොටගමේ රාහුල හාමුදුරුවන්ට කුඩා කාලේ. එතකොට දෙමටාන ජයබාහු කුමාරයා රජුරන්ගේ නැගණියගේ පුත්‍රයා. හරි එතකොට පුතේ දැන් ඔය ප්‍රසිද්ධ කවියක් තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති. මේ ඒ රජුරුවන්ගේ හිත මේ කුමාරයා වෙත ඇදිලා ගිහිල්ලා මේ කුමාරයාව මේ තමන්ගේ මාලිගාවට අරගෙන යන්නේ මේ කවිය නිසා. මොකද්ද? මාවැනි බිලින්දා වර ළඟට කැන්දා. දැන් රජුරුව දවසක් මේ අස්සය පිටින් යනකොට පොඩි කොල්ලෝ සෙට් එකක් සෙල්ලම් කර ඉන්නකොට මෙයා දකිනවා නංගිගේ පුතත් ඉන්නවා. කොල්ලට කතා කරනවා. කොල්ල එනවා ළඟට. ඇවිල්ලා කොහොමද කොල්ලෝ සැප දුක් එහෙම කියලා රජුරුව අහනවා. මාවැනි බිලින්දා වර ළඟට කැන්දා. දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. හරි කොල්ලා කියනවා මම වගේ බිලින්දා. හරි මම වගේ පොඩි එකේ. වර ළඟට කැන්දා. එන්න කියලා ළඟට කතා කළා. දුක සැප කොහොමද? හරි කියලා අහන්න නිරිඳෝ. නිරිඳෝ කියලා කියන්නේ අපි රජුරුවන්ට නිරිඳු නර ඉඳු කියන එක. නරයින්ට ඉඳු කියලා කියන්නේ ලොක්කා. නරයින් පාලනය කරන්නාට අපි කියනවා නර ඉඳු නර නිඳු කියලා. ඒකට නර නිඳු. හරි වෙන කොයින්ද මේ වගේ රජ කෙනෙක් වෙන කොහෙද ඉන්නේ? ඉතින් රජුරෝ පැහැදීමට ලක් කළා මුගේ පොඩි කාලේම මෙහෙමනම් කට ලොකු වෙනකොට කොහොමද කියලා මේ කොල්ලව අරගෙන යනවා. එතකොට මෙයා තමන්ගේ අක්කනේ ලෝකනාතා කියලා එහෙම නැත්නම් උලකුඩේ දේවිය කියන්නේ. එතකොට උලකුඩේ දේවියට දරුවෙක් ලබා දෙන්න කියලා ඉල්ලීම පණිවිඩයක් තමයි විශ්ණු දෙවියන්ට දෙවුන්දර දේවාලින් උපුල්වන් දෙවියන්ට යවන්න. මම දන්නේ දෙවියන්ට දරුවෝ දෙන්න පුළුවන්ද කියලා. හැබැයි මේ පණිවිඩයක් ඒ කාලේ තින් අර දේව විශ්වාසයත් එක්ක Hindu ආගම ලංකාව ඇතුලේ මුල් බැහැගෙන තිබ්බ. ගොඩක් වෙලාවට ලංකාවේ පන්සල් වලට දැන් ඕගොල්ලෝ බලන්නකෝ කෝට්ටේ රාජධානියේ තියෙන පන්සල් ගොඩක පැරණි පන්සල් ගොඩක දේවාල නිර්මාණය වෙලා තියෙනවා. එක්ක කතරගම දෙවියන්ගේ, එහෙම නැත්නම් ගණ දෙවියන්ගේ, එහෙම නැත්නම් පත්තිනි මෑණියන්ගේ, හරි එක්ක විෂ්ණු දෙවියන්ගේ එහෙම දේවාල ගොඩාක් නිර්මාණය වෙලා තිනවා නිරද්ධික රාජධානි කුරුණෑගල, දඹදෙණිය, යාපහුව මේ ප්‍රදේශවලත් විහාරස්ථාන බොහෝමයක මහනුවර විහාරස්ථාන බොහෝමයක දේවාල සක්‍රියව අදටත් තියෙනවා. එතකොට මේ දේවාල නිර්මාණය වෙන්න හේතුව අර දකුණු ඉන්දිය බලපෑම. එතකොට මේ දෙවියන්ගෙන් තමයි දරුවෙක් ඉල්ලන්නේ. හරි දැන් මේ පණිවිඩය අරන් යන්නේ. දැන් එතකොට පණිවිඩය අරන් යනකොට මේ කුරුල්ලෙක් යොදාගන්නේ කුරුල්ලා ඔයගොල්ලෝ දන්න බර්ඩ් අයි වීව් එක. දැන් අපි අර ඩ්‍රෝන් කැමරා වලින් කරන දේ. ඩ්‍රෝන කැමරා එකකින් කරන්නේ ඒකනේ. ඩ්‍රෝන කැමරා එකකින් අපි බලනවා වටපිටාව කොහොමද අංශක 360ක ෆුල් බර්ඩ් අයි වීව් එකක් පේනවා. එතකොට කුරුල්ලෙට්ට විතරයි ඒක දකින්න පුළුවන්. අපේ કૃතිම යානාවකට ඇරෙන්න කුරුල්ලෙට්ට විතරයි අතීතයේ ඒක දකින්න පුළුවන්. එතකොට කුරුල්ල දකින විදිහට කෝට්ටෙන් පිටත් වෙලා මේ දේවාලයට යනකම් මග විස්තරය ඉතාමත් ලස්සනට සැල්ලීන සංදේශය තුල කවුරු විස්තර කරනවද? අපේ මේ හාමුදුරුවෝ විස්තර කරනවා. මේ
තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා දරුවනේ. එතකොට ඒකෙන් තමයි අපි ඉතිහාසය ගොඩනගා ගන්න. දැන් ඇයි එහෙම මග විස්තරේ විස්තර කරන්න දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ඈත දැන් අලුත් අවුරුද්ද එනවනේ. අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ නෑදෑ ගමන් යනවා. නෑදෑ ගමන් ගියාම ගේකට ගිය ගමන් නෑදෑයෝ එන්න කන්න නිදාගන්න එහෙම කියනවද නෑ. ආපු ගමන් අහනවා කොහොමද? කීයටද පිටත් උනේ? කොහොමද ආවේ? බස් එකේ ආවනම් මහන්සිද? හරි බස් එකේ එනකොට පරක් වුණාද? ඔය විස්තර අහනවනේ. ඒතකොට ඕගොල්ලෝ කියන විස්තරي උදේම පිටත් උනේ අද හරියට මීදුමනේ නුවර පැත්තේ කියන අද හරියට මීදුම හරි බස් එක කන්ද අදින්න මාර වෙලාවක් ගියා ට්‍රැෆික් එක ඔහොම විස්තර කියනවනේ. එතකොට මේ දේවාලෙට යන කුරුල්ලා එක පාටම ගිය ගමන් දෙයියෝ මේ මගේ නංගිට මේ දුවෙක් හරි පුතෙක් හරි දෙන්න දරුවෝ නැහැ කියලා එහෙම එකපාරට ඉල්ලන්නේ නැහැ. මෙයා කියනවා අනේ දෙවියනේ අපි උදෙන්මයි පිටත් උනේ. හරි කෝට්ටේ රාජධානියෙන් මෙන්න මේ වෙලාවට පිටත් උනේ. උදේ නගිනකොට මම දැක්කා මේ ලස්සන පාන්දර උදෑසන හිමිදිරිය මම පිටත් උනේ. එතකොට වටපිටාව මෙන්න මේ වගේ. ඉතින් ඒක හරි ලස්සනට විස්තර කරනවා. ඊට පස්සේ මග එනකොට අර ඉතින් පොඩ්ඩක් ගෑනු නාන තොටුපළවල් වල පිරිමි නාන තොටුපළවල් වල ඒවත් යනවා. ඒව වෙන සිද්ධිත් විස්තර කරනවා. දැන් මහාවංශීය දීපවංශය ඇතුලේ ඒ වගේ සමාජීය කාරණා අපිට දකින්න හම්බෙන්නේ නැහැනේ. ඒකට හේතුව මහාවංශීය දීපවංශය ඇතුළේ ධර්ම ග්‍රන්ථ පුතේ ගොඩක් වෙලාවට රචනා කරන්නේ භික්ෂුන් වහන්සේලා විසින්. ඒක නිසා භික්ෂුන් වහන්සේලා බයයි සමාජීය කරුණු ලියන්න. ඇයි? කාන්තාව ගැන ලියන්න ගිහිල්ලා පන්සලේ ගම්මෙන් දානෙත් නැති වෙයි. හරි සමාජයේ පිරිමි අදිනේව ලියන්න ගිහිල්ලා පොඩි උන් අදිනේව ලියන්න ගිහිල්ලා හාමුදුරුවෝ මොනවද මේ සමාජය ගැන ලියන්නේ නැහැ හාමුදුරුවෝ ලියන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගැනනේ ධර්මයේ ගැන්නේ කියලා නේද අර සමාජයේ මේ ලොකු ත්‍රෙට් එකක් ඒ සමාජයේ ලොකු මේ අපහාසයක් ඒ අභියෝගයක් ඒ කියලා බයට හාමුදුරුවෝ මුල් කාලේ ලියන්න ගියේ නැහැ. හැබැයි අර Hindu ආගමේ බලපෑමත් එක්ක රාහුල හාමුදුරුවන්ට වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ට තොටගමේ මේ සෝරි මේ වැත්තෑවේ හාමුදුරුවන්ට එහෙම පූර්ණ නිදහස තිබ්බ ඕන දෙයක් ගැන ලියන්න. එතකොට හාමුදුරුවෝ නාන තොටුපොළ වලට යනවා. දැන් මට හොඳට මතකයි ඔය ගිරා සංදේශය ඔයගොල්ලෝ සමහර ලාවට අහලා ඇති. මේ ගිරා සංදේශය ඇතුලේ මෙතුම මේ මම ඒකට උත්තරේ දෙන්න. මෙතුම මම ඒකට උත්තරේ දෙන්න පුතේ මේක විස්තර කරන්න ගිහිල්ලා. එතකොට මේ ඒ හාමුදුරුවෝ මට මතකයි තියෙනවා ගිරා සංදේශය. ගිරා සංදේශය තියෙනවා මේ අලුතෙන් විවාහ වෙච්ච ජෝඩුවක් එනවා මේ නාන තොටුපොළට නාන්න. නාන්න යනකොට තොටුපොළ ඒගොල්ලෝ නාන්න ඉවර නෙවෙයි අනිත් පැත්තේ ගෑල් ළමයි කීප දෙනෙක් නානවා. ඒතර ඕගොල්ලෝ දන්නවා අර ඉස්සර මේ නාන තොටුපොළවල් වල කොටු කරලා වගේ තියෙන අර කිඹුල්ලු වෙනවට ගැඹුරු හරියට යන්න නැති වෙන්න නොගැඹුරු හරියට නාල කරලා යන්න සීමිත ප්‍රදේශයක් කොටු කරලා තියෙනවා. හැබැයි මේ ගෑල් ළමයි වතුර ගහ ගන්නවා. දැන් ගහන ගන්නකොට අර පිරිමි ළමයා හොරෙන් බලනවා. නෝන දකිනවා මේක. පිරිමි ළමයා හොරෙන් බලනවා දකිනවා. හරි ඉතින් නෝන මුකුත් කියන්නේ නැහැ. කොහොම දැන් වතුර ගහ ඉන්නකොට එකපාරටම මේ කොල්ලා මේ අර ගගා වතුර ගහ හිටපු ගෑල් ළමයිගේ එක්කෙනෙක් ගහගෙන යනවා. වතුරට වැටිලා ගහගෙන යනවා. එතකොට කොල්ලා අහන්න බැින්නේ කොල්ලා දඩස් ගාලා වතුරට පැනලා පීනගෙන ගිහිල්ලා අර ගෑල් ළමයා බේර ගන්නවා. බේර ගන්නකොට මේ ගෑල් ළමයාට කරගන්න දෙයක් නැහැ. ගෑල් ළමයා මොකද කරන්නේ? මේ කොල්ලා කරේ නැගලා තමයි ගොඩ එන්නේ. දැන් හාමුදුරුවෝ හරි ලස්සනට විස්තර කරනවා කුරුල්ලා දකින විදිය කොල්ලගේ වැරදි ගොඩයි. එක නෝනත් එක්ක නාන්න ඇවිල්ලා කෙල්ලෝ දිහා හොරෙන් බැලීම. දෙක කෙල්ල ගහගෙන යනකොට නෝනගෙන් අහන්න නැතුව ගඟට පැනීම. අංක 3 මම්වත් කරේ නැගලා නැහැ මේ වෙන කෙල්ලෝ තමුන්ගේ කරේ නැගීම. හරි දැන් මිනිහට ගිල්ල නම් හොඳයි කියලා හිතෙන්නේ නැති ගොඩාවට පස්සේ දැන් ඔය වගේ අර සමාජීය සිද්ධි හරි ඊට පස්සේ ඔය ලංකාවේ එයා කියනවා ගාල්ල පැත්තේ මාතර පැත්තේ යනකොට මිනිස්සු දාදු ක්‍රීඩාව වෙදෙනවා. ඒ කියන්නේ සූදුව ලංකාව ඇතුලේ තිබිලා තියෙනවා දාදු ක්‍රීඩාව. ඊට පස්සේ තව මොනවද? මේ මිනිස්සු ඇඳගෙන හිටපුවා. හවස නර්තනයේට කාන්තාවන් නර්තනයේ යෙදෙන අර අපි කියන්නේ ක්ලබ් වගේ ඒවා. මේ නෘත්‍යාගාර හරි ක්ලබ් වගේ ඒවා. හරි මේ සියලු දේ පිළිබඳව අපිට පැහැදිලිව සඳහන් කරනවා වංශ සංදේශකාවයන් ඇතුලේ. පැහැදිලිද? එතකොට මේ සංදේශකාවයන් වලින් අපිට මොනව ගොඩනගා ගන්න පුළුවන්ද? ඉතිහාසය පිළිබඳ කරුණු ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මම හිතන්නේ සංදේශකාවය තුනක් කියන්නේ නැති සැල්ලීන සංදේශය, පරවි සංදේශය, හංස සංදේශය, ගිරා සංදේශය වගේ සංදේශකාවය. එතකොට මෙතුන් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ
සර් තොටගමේ ශ්‍රී රාහුල හිමියන්ගේ සිරුර තාම තියෙනවා කියලා YouTube එකේ තියෙනවා. සමහර අය කියනවා ඒ රාහුල හාමුදුරුවෝ නෙමෙයි කියලා. සර් ඒ ගැන දන්නවද? ඔව්. රාහුල හාමුදුරුවෝ කියන්න පුතේ ලංකා ඉතිහාසයේ හිටපු ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අපි කියන මාතර කට්ටිය ගොඩාක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට දක්ෂයි කියලා. එතකොට ඒක ගොඩක් ආවේ දකුණු ඉන්දියාවේ. මලයාලම් ගුරුකම් ඒව හරහා තමයි ආවේ. එතකොට ඒගොල්ලෝ හැදුවා ලංකාව ඇතුලේ විවිධ බෙහෙත් වර්ග වෙඩි වදින්න නැති වෙන්න. අපි ඒකට කියනවා හෙන රාජ තෛලය කියලා. ඊට පස්සේ මේ සරස්වතී තෛලය කියලා තෛලයක් හදලා තිබ්බා. ඒ සරස්වතී තෛලෙ බිව්වහම මතක ශක්තිය ආරක්ෂා වෙලා තියෙනවා. මතකේ අමතක වෙන්නේ නැහැ කියන ඕනම දෙයක් ඉතා ඉක්මනින් කටපාඩම් ඉන්නවා. මම හිතන්නේ ඕගොල්ලෝ දැන් කල්පනා කරනවා ඇති අනේ අම්මේ බෝතලයක්වත් තිබ්බනම් ගහන්න තිබ්බා සරස්වතී තෛලෙන් නේද? සරස්වතී සර් කොහෙද තියෙන්නේ කියලා දැන් මම දන්නවා ඊළඟට අහනවා සරස්වතී තෛල දැන් ගන්න නැද්ද කියලා. හරි. ඒතකොට විභාගෙට ආයේ නේද? ඒ 9 days ආයි කෙලින්ම. එතකොට මේ දැන් නෑ පුතේ දැන් හොයාගන්න නෑ. හදලා ඉන්නවත් දැන් නෑ. ඒක මන්න තාම හම්බෙලා නැහැ. එතකොට මේ තොටගමේ රාහුල හාමුදුරන් කාලේ දක්ෂතාවයන් තිබිලා තියෙනවා. ඒකට තොටගමේ රාහුල හාමුදුරුවෝ ඔය ඔයගොල්ලෝ දන්නවා මමීකරණය කියන එක අතීතයේ ලංකාවේ සහ ඊජිප්තුව නයිල් නිම්න ශිෂ්ටාචාරය වගේ රටවල මමීකරණය කියන එක තිබිලා තියෙනවා. ඒ මමීකරණය තුළ විවිධ බෙහෙත් වර්ග ගල්වලා තියෙනවා මේ ශරීරය නරක් වෙන්නේ නැති වෙන්න. එතකොට මේ රාහුල හාමුදුරුව තමයි මිය යන බව කලින් දැනගෙන ඉඳලා තියෙනවා. ජනප්‍රවාදවල හැටියට මිය යන බව කලින් දැනගෙන ඉඳලා හාමුදුරුවෝ ඉඳුරුව කියන ගල්ලෙනට යනවා. ඉඳුරුව හරි ඉඳුරුව කියන ගල්ලෙනට යනවා. ඒ ඉඳුරුව කියන ගල්ලෙනට ගිහිල්ලා එයා අර ශරීරයේ කල්පවැත්ම සඳහා හදලා තියෙන මේක අරගෙන ශරීරයේ කල්පවැත්ම සඳහා හදලා තියෙන මේ බෙහෙත් එක බීලා එයා අපවත් වෙලා තියෙනවා. එතකොට ඒ අපවත් වුණාට පස්සේ එයා බීපු බෙහෙත නිසා ශරීරය නරක් වෙන්නේ නැතුව සෑහෙන කාලයක් තියෙනවා. එතකොට ඔය පෘතුගීසීන් ලංකාව අල්ලගත්තට පස්සේ පෘතුගීසීන්ට ආරංචි වෙලා තියෙනවා මෙහෙම භික්ෂුන් වහන්සේ නමකගේ ශරීරයක් දිරන්නේ නැතුව තාමත් නියපොතු වැවිලා ඊට පස්සේ හිසකෙස් වැවෙමින් තාමත් ගල් ගුහාවක තියෙනවා කියලා මේ ගල් ගුහාව අරින මන්තරේ මේ කියලා දීලා තින්නේ එයා මේක අර මන්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර ඔය යක්කු බැඳගෙන වැඩ ගත්තා කියලා හාමුදුරුවන්ගේ ගොඩාක් කතා තියෙනවා. මම ඉස්සරහට ඔයගලන්ට වරින් වර කියලා දෙන්නම්. අද දවස් වෙලා මදි නිසා මේ එතකොට එයාගේ හොඳම ගෝලයට සුරදෝත කියලා ගෝලයෙක් ඉන්න. ඔය ගෝලයට තමයි එයා ඒක දීලා තින්නේ. එතකොට මේ විසින් try කළ බැරිම තැන ගල් ගුහාවේ දොර කඩලා මේ එලියට ගන්නවා මිනිහ ගන්නකොට එතකොටත් ඒ කියන්නේ මිනිහ හොඳට මේ ලස්සනට ජීවත් වෙලා ඉන්නා වගේ එහෙම තියෙන්නේ නැහැ පුතේ. දිරාපත් වීමට ලක් වෙලා හැබැයි අර නියපොතු වැවෙනවා ඊට පස්සේ මේ මොනවද කෙස් වැවෙනවා ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ අනේ මට ඇත්තටම මේ මතක නැහැ හාමුදුරුවන්ගේ අත වෙන් වෙනවා. අත වෙන් වෙනවා මොකක් හරි සංසිද්ධියක් නිසා ඒ අත වෙන් වෙලා අත දැන් වෙනම තියෙන්නේ. එතකොට මේක පෘතුගාලයට අරන් යනවා. පෘතුගාලයට අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ සාන්තුවරයෙක්ගේ කියන්නේ අපි සාන්තුවරයා කියන සෙන් කියන තත්වයට ශාන්ත කියන තත්වයට උසස් කරනවනේ සමහර පූජකවරු. එතකොට ඒ පූජකවරයෙක් කියන විශ්වාසය උඩ අර ඒ පූජකයන් ක්‍රිස්තියානි පූජකයෙක්ගේ ඇඳුමක් අඳලා තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ ශරීරය අදටත් තැන්පත් කරලා තියෙනවා. ඒ කෞතුකාගාරයක. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ රාහුල හාමුදුරුවන්ගේ නෙවෙයි ඒගොල්ලන්ගේ ශාන්තුවරයෙක්ගේ කියලා. තාමත් අර හිසකේ සේව. මොකද දැන් ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට මේ පාප් වහන්සේලාගේ මිනිහෙමත් දැන් අදටත් ඒ කියන්නේ මුල් කාලීන පාප් වහන්සේගේ ඉඳලා අවසානයේටම මියගිය පාප් වහන්සේ දක්වා සියලු පාප්වරුන්ගේ මේ මනසිරු මමී කරලා මේ වතිකානේ තැන්පත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ මේ චර්ච් එකේ යට. එතකොට මේ කියන්නේ පාප් වහන්සේගේ පල්ලි පොළොව අභ්‍යන්තරේ තැන්පත් කරලා තියෙන වෙනම මමී. හරි. එතකොට පළවෙනි පාප් වහන්සේගේ ඉඳලා අවසාන එක්කෙනා දක්වාම ඒ ටික තියෙනවා තැන්පත් කරලා ඒගොල්ලෝ පාවිච්චි කරපු බඩු ඒ දේවල් එක්ක. ඒක නිසා ඒගොල්ලන්ගේ විශ්වාසයන් එක්ක අර රාහුල හාමුදුරුවන්ගේ එකත් මේ අපේ එහෙමම තැන්පත් කරලා තියෙනවා. මම හිතන්නේ පුතාට උත්තරේ හම්බ වෙන්නේ නැති මට මතක ඔය සීමාව එකේ මම මෑත කාලිනව ගොඩක් ඒ පිළිබඳව හෙව්වේ නැහැ. right ඊළඟට හටන්කාවේ කියලා කියන්නේ පුතේ ලංකාවේ ඔය එක කාල සීමාවකදී පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ලංකාව ආක්‍රමණය කරනකොට පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි ලංකාව ආක්‍රමණය කරනකොට
මේ මම හිතන ප්‍රශ්න ටික ආයෙ අහනවා වගේ. හරි. එතකොට මේක මම කියලා දීලා කියන්න. එතකොට මේ හටන් කාව්‍ය කියලා කියන්නේ අර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසියේ කාල සීමාවලදී ලංකාවට එල්ල වෙන මේ බලපෑම් වලදී ලංකාවේ මිනිස්සු මොටිවේට් කරන්න. අතීතේ මිනිස්සු මෙහෙමයි අතීතේ කරපු හටන් මේවා. හරි. අන්න ඒ වගේ ඒව පිළිබඳව විස්තර කරන්න ලියපු ග්‍රන්ථ වලට අපි කියනවා හටන් කාව්‍ය කියලා. එතකොට සීතාවක හටන කොන්ස්ටන්තීනු හටන ඉංග්‍රීසි හටන සීතාවක හටන කොන්ස්ටන්තීනු හටන ඉංග්‍රීසි හටන වගේ ග්‍රන්ථ අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊළඟට ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ දක්වා ඉතිහාසය හැදෑරීම සඳහා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර දෙකක් සඳහන් කරන්න. ගොඩක් වෙලාවට පුතේ ගම්පොළ රාජ්‍ය ඉඳලා කෝට්ටේ රාජධානිය දක්වා ඉතිහාසය හදාරන්න අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපි මං අර ඉස්සෙල්ලා කියලා දීපු ධර්ම ග්‍රන්ථ. එතකොට ධර්ම ග්‍රන්ථ අතරට රාජාවලිය, නිකාය සංග්‍රහය, බුත්සරණ, අමාවතුර, පූජාවලිය මේ ඒ වගේ ග්‍රන්ථ ලියලා තියෙනවා නම් ඕනම එකක් ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. එතකොට ප්‍රධාන වශයෙන් හරියම උත්තරේ තමයි නිකාය සංග්‍රහය සහ රාජාවලිය. හැබැයි ඔයගොල්ලන්ට ඊට අමතරව පූජාවලිය, ඊට පස්සේ අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය ඒ වගේ ග්‍රන්ථත් ගන්න පුළුවන්. ඊළඟට සාහිත්‍ය මූලාශ්‍ර හැදෑරීමේදී සැලකිය යුතු කරුණු හතරක් දක්වන්න. හරි. සාහිත්‍ය මූලාශ්‍රයක් හදාරද්දී සැලකිය යුතු කරුණු හතරක් දක්වන්න කියලා තියෙනවා. පළවෙනි මේක තමයි පුතේ ඔයගොල්ලෝ ලියලා ඇති. වැදගත්ම කාරණේ තමයි සාහිත්‍ය මූලාශ්‍රයක් හදාරද්දී මොකද්ද? මූලාශ්‍රය රචනා වූ කාලය. කොයි කාලෙද රචනා වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මූලාශ්‍රය රචනා වෙච්ච කාලයත් මූලාශ්‍රය තොරතුරු ඇතුළත් වෙලා තියෙන කාලයත් අතර ලොකු කාල පරාසයක් තියෙනවා. දැන් උදාහරණයක් මම ගත්තොත් කවුද අපේ හරි. දැන් එතකොට අපි ගත්තොත් එහෙම මේ විජය රජුගේ ලංකාවට ආව එක පුතේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 5. හරි. ඊට පස්සේ මහා වංශ රචනා වෙන්නේ විජය රජු ලංකාවට එන්නේ ක්‍රිස්තු පූර්ව මේ 5. හැබැයි විජය රජු ලංකාවට ආව එක රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5. ක්‍රිස්තු පූර්ව 5, ක්‍රිස්තු වර්ෂ 5. එතකොට මේ කාල සීමාව ඇතුළත වෙනස කොච්චරද? ක්‍රිස්තු පූර්ව 5 ඉඳලා බිඳුව දක්වා අවුරුදු 500යි, බිඳුව ඉඳලා නැවත ඉස්සරහට අවුරුදු 500යි. එතකොට ආසන්න වශයෙන් කොච්චර කාලයක්ද? අවුරුදු 17 කාලයක්. එතකොට අවුරුදු 17 කාලයක පාරාසයක් තියෙනවා. එතකොට මේ කරුණ ගැන වඩා විස්තර විශ්වාසයක් තියන්න පුළුවන්ද දරුවනේ? විශ්වාස තියාගන්න අමාරුයි. ඇයි? අවුරුදු 1000කට පස්සේ ලියවෙනවා කියලා කියන්නේ ඒකට ජනප්‍රවාද එකතු වෙනවා, මිනිස්සුන්ගේ විශ්වාසයන් එකතු වෙනවා. හරි, මිනිස්සු දානවා, තමන් දන්නේ නැති දේවල් දානවා, අඩුපාඩු පුරවන්න කොටස් දානවා. ඒක නිසා අපිට මේ කරුණ ගැන ගන්න තියෙන විශ්වාසය ඉතාමත් අඩුයි. right. ඔබුතේ අහන්න මොකද්ද ප්‍රශ්නේ? ඒසෙන් කරන්නේ කවුරුහරි? එතකොට මේ අපිට විශ්වාස කරන්න තියෙන මේක අඩුයි. ඒක නිසා අපිට මූලාශ්‍රය රචනා වූ කාලය ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට මූලාශ්‍රයේ කතුවරය. ඇයි කතුවරය වැදගත් වෙන්නේ? දැන් මං කිව්වා හාමුදුරුවරු ලියපු නිසා සමාජීය කරුණු අඩුයි. එතකොට අපි බැලලා වැඩන්නේ අයියෝ මේ කතුවරය මොකෙද්ද? මේ ලංකාවේ සමාජීය කරුණු ලියලම නැහැනේ අප්පා. එහෙම කියන වැඩ නැහැ. ඒ කියන්නේ හාමුදුරුවන්ට යම් යම් සීමාවන් වල ඉඳන් තමයි ලියන්න සිද්ධ වෙන්නේ. එතකොට හාමුදුරුවන්ට මේ පැහැදිලි කරන්න බෑ. ඊට පස්සේ ඔන්න ඉබන් බතුත ලංකාවට එනවා 1944. බතුත ලංකාවට ඇවිල්ලා එයා මේ සිරිපාදෙට ගිහිල්ලා කියනවා සිරිපාදේ තියෙන්නේ මොකද්ද? ආදම්ගේ පාදය. පැහැදිලිද? එතකොට එයා අපි බැලුවාම කතුවරයා කවුද? මෙයා මේ ඉස්ලාම් භක්තිකයෙක් නේ. ඒක නිසා තමයි මෙයා කියලා තියෙන්නේ මේ ශ්‍රීපාද තියෙන මොකක් කියලාද? ආදම්ගේ පාදය කියලා.
එතකොට ඒ අනේන පුද්ගලයන් තමන්ගේ විශ්වාසය අනුව තමයි ඒක ලියන්නේ. එතකොට ක්‍රිස්තියානි භක්තිකයෙක් ගිහිල්ලා එයාගේ ග්‍රන්ථවල ලියලා තියෙන ශිවන්නොලිපාද. සෝරි මේ සාන්තුවරයන්ගේ කන්ද කියලා. ඒ කියන්නේ සාන්තුවරයෙක්ගේ පාදයක් තියෙනවා. හින්දු භක්තිකයෙක් ගියාම ශිවන්නොලිපාද. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ පාදයේ තියෙන. ඒ කියන්නේ විවිධ විශ්වාසයන් මත පදනම්ම තමයි ලියන්නේ. ඒ වගේ අර කතුවරයා කවුද කියන එකත් අපිට වැදගත් වෙනවා. ඊළඟට කතුවරයාගේ අරමුණු. සමහර කතුවරු ඉන්නවා මං කිව්වනේ දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ මහානාම හාමුදුරුවෝ මහවංශ ලියන්නේ අපිට ඉතිහාසය ඉගෙන ගන්න නෙවෙයි. සාමාන්‍ය ජනතාවට රසාස්වාදයක් දෙන්න. සාමාන්‍ය ජනතාවගේ කම්මැලිකම නැති කරගන්න. ඒ වගේ දේවල් වලට. එතකොට අපි මේ පොත බලලි වෙලා අයියෝ මොනවද මේ හාමුදුරුවෝ ලියලා තියෙන්නේ කියලා වැඩක් නැහැ. අනිත් පැත්තෙන් මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. මූලාශ්‍ර දැන් ඔය සමහරවිට ඔයගොල්ලෝ දන්නවා ඇති විශ්වවිද්‍යාලෙ එහෙම කරුණු ගන්නකොට විකිපීඩියා එන්සයික්ලෝපීඩියා වලින් කරුණු ගත්තට ඒවා විශ්වාස කරන්න බෑ. ඒකට හේතුව විකිපීඩියා එන්සයික්ලෝපීඩියා ඉන්ටර්නෙට් එකෙන් පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් ගන්න එකත් විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. කවුරු හරි ඔතොරිටි එකක් තියෙන්න ඕනේ. ලියපු කෙනෙක් පැහැදිලිව ඉන්න ඕනේ. දැන් විකිපීඩියා එන්සයික්ලෝපීඩියා ලියපු අය නෑනේ කවුද කියලා. එතකොට විකිපීඩියා එන්සයික්ලෝපීඩියා ඕන කෙනෙක්ට එඩිට් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ඔය ලංකාව ගැන ගත්තොත් එහෙම ලංකාවේ දෙමළ ජනතාවගේ නිජබිම ලංකාව කියලා දාලා තියෙනවා එන්සයික්ලෝපීඩියා විකිපීඩියා වල. ඒකට කවුරුත් ඒකේ ඔතොරිටි එකක් නැහැ. ඕන කෙනෙක්ට වෙනස් කරන්න පුළුවන්. ආයි මුස්ලිම් කෙනෙක්ට ගිහිල්ලා ලියන්න පුළුවන් නෑ. මුස්ලිම් අයගේ නිජබිම ලංකාව කියලා ඒ වගේ. ඒක නිසා ඒව එවිඩන්ස් විදිහට අපි ගන්නෙ නැහැ. එතකොට සාහිත්‍ය මේ මූලාශ්‍ර වලට කරුණු සපයාගත් ආකාරය පිළිබඳව අපි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි අඳුර ගන්න ඕනේ මූලාශ්‍ර වලට කොහොමද කරුණු සපයගත්තේ ජන ප්‍රවාද වලින්ද ඊට කලින් රචනා කරන අපි කිව්වේ මහවංශයට ඊට කලින් තිබිච්ච ග්‍රන්ථ මොනවද? සීහලට්ට කතා මහවංශය, විහාරට්ට කතා, විනයට්ට කතා. ඒ වගේ ඒවෙන්ද ගත්තේ. ඒතකොට විශ්වාස කරන්න පුළුවන්. ඊට කලින් ලියවිච්ච ග්‍රන්ථනේ ඒ සිද්ධියත් එක්ක සමකාලීන ග්‍රන්ථ වලින් අරන් තියෙනවා. ඒතකොට සිද්ධිය විශ්වාස කරන්න පුළුවන්. පැහැදිලිද ඒ වගේ. ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් සාහිත්‍ය මූලාශ්‍ර 3ක් දක්වනවා. හරි එතකොට මේ අපි කියන විදේශීය මූලාශ්‍ර විදේශීය කියලා කියන්නේ ලංකාවේ නොවන ලේඛකයන් එහෙම නැත්නම් පිටරටවල ලේඛකයන් විසින් රචනා කරන ලද මූලාශ්‍ර වලට අපි කියනවා විදේශීය මූලාශ්‍ර කියලා. ඒකට විදේශී ලංකාව පිළිබඳ රචනා වෙන පැරණිතම මූලාශ්‍ර අපිට හම්බෙන්නේ විදේශීය මූලාශ්‍ර මොනවද? ඉන්දීය මූලාශ්‍ර. දකුණු ඉන්දීය මූලාශ්‍ර 3ක් අපිට හම්බ වෙනවා පුතේ. ඔයගොල්ලෝ ලියන්න නැති මොනවද? සීලප්පදිකාරම් මණිමේකලේ පදරිප්පත්තු. සීලප්පදිකාරම් මණිමේකලේ පදරිප්පත්තු. right. 10 වෙනි එකට මම කරන්න කිව්වේ. එතකොට අර පුතා ප්‍රශ්නයක් අහලා තිනවා මගෙන් මේ එතකොට අපිට පුළුවන් ද ආයිත් අයිති දෙයක් නිසා ලංකාවට අපිට එහෙම ලංකාවට ගෙන්න බෑ පුතේ. ඉතින් රාජ්‍යයන් දෙකේ නායකයා අතර MOU එකක් අස්සම් වෙන්න ඕනේ, අවබෝධතා ගිවිසුමකට එකඟ වෙන්න ඕනේ. ඒගොල්ලෝ දෙන්න කැමති වෙන්න ඕනේ. මොකද දැන් සියවස් ගණනාවක් තිස්සේ දැන් පෘතුගීසියන්ගේ කාලේ අරන් යන්නේ. ඒ කියන්නේ 1500 ගණන් වල. ඒකට අද වෙනකොට අවුරුදු 800කටත් වැඩි. ඒකට ඒ කාල සීමාව තුළ ඒගොල්ලෝ භාවිතා කරන නිසා අපිට එකපාරකම රටක තියෙන දේක් මෙහෙට අපේ එකක් කියලා එහෙම අරන් එන්න හැකියාවක් නැහැ. අනිත් එක මේ ඒක ප්‍රූ කරන්න එවිඩන්ස් තියෙනවා පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අර ජනප්‍රවාද නිසා බහුතරයක් තියෙන්නේ අපිට ජාන පරීක්ෂණයක් තමයි කරන්න වෙන්නේ. එතකොට එහි මිනිස්සෙගේ ජාන සහ හාමුදුරුවන්ගේ කෙස් ලියපොතු වැවෙන නිසා DNA පරීක්ෂණයක් කරත හැකි. ඒ DNA පරීක්ෂණය කරලා ඒක යුරෝපීය ජානයක්ද තියෙන්නේ එහෙම නැත්නම් ආසියානු ජානයක්ද ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන ආසියානු ජානයක්ද තියෙන්නේ කියන එක මේව කරලා අපිට ප්‍රූ කරගන්න පුළුවන්කම තියෙනවා පුතේ. හරි රුවින් පැහැදිලි නේද පුතා? මේ එහෙම ප්‍රූව් කරගන්න පුළුවන්. හැබැයි ඒකට රාජ්‍ය මැදිහත් වීමක් ඒ රාජ්‍යයන් දෙක අතර කැමැත්තක් ඇති වෙන්න ඕනේ. දැන් අපි හිතමු දන්ත ධාතුන් වහන්සේ ලංකාවට ගෙනාව ඉන්දියාවෙන්නේ. එතකොට ඉන්දියාවෙන් දැන් දන්ත ධාතුන් වහන්සේ ඉල්ලුවොත් ඔය අපේ රටෙන් ගෙනිච්ච එකක් අපිට ඕනේ කියලා අපි දැන් දෙන්න පෙළඹෙනවද? නෑනේ. ඉතින් ඒක නිසා ඒ රාජ්‍ය කැමැත්ත නැතුව මේ අනික ඒගොල්ලන්ගේ සාන්තුවරයෙක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒක නිසා ලොකු ආගමික ගැටුමකට යන නිසා මම හිතන්නේ වඩා හොඳයි නේද රාහුල් හමුදුරන්ට එහෙම ඉන්න දෙන එක. හරි? එහෙම එකක් තියෙනවා. අපි පොඩ්ඩක් 11 වෙනි එකත් කරමු. කරලා අපි අවසන් කරමු අද පාඩම. 11 වෙනි එකත් කරලා තව තොට චුට්ටයි තියෙන්නේ අපිට. පහ සඳහා මූලාශ්‍ර සඳහා උදාහරණ බැගින් ලියා දක්වන්න කියන එක චුට්ටක් කරන්නකෝ.
හරි සර්. තව පොඩි වෙලාවක් දෙමුනේ අනිත් කට්ටියට ඉවර කරන්න. සර් කටුවනේ යනවා කියනවාද? සර් කටුවනේ යනවා කියන්නේ හරි පුතා. චීන මූලාශ්‍ර. හරි අපි චීන ජාතිකයන්ගේ මූලාශ්‍ර. අපි චීන මූලාශ්‍ර වල ගොඩාක්ම කියන්නේ මොනවද? චීන මූලාශ්‍ර. පායන් හාමුදුරුවන්ගේ වාර්තා ඊට පස්සේ හියුත්සියන් හාමුදුරුවන්ගේ වාර්තා දැන් මේක තව ටිකක් තියෙනවා ගැඹුරින් කතා කරන්න මම දැනට ඔයගලන්ට නිකන් කියලා දෙන්න උත්තරේ හැබැයි ඊට පස්සේ මේ උත්තර ඇතුලේ ඔයගලන්ට කතා කරන්න කීපයක් තියෙනවා හොඳ විස්තර ඊට පස්සේ අද අරාබි මූලාශ්‍ර බතූතා 1344 දී ලංකාවට එන්නේ ඉබන් බතූතා ඊට පස්සේ පෘතුගීසි මූලාශ්‍ර රිබේරෝගේ ලංකා ඉතිහාසය රිබේරෝගේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථය ඊට පස්සේ ඕලන්ද මූලාශ්‍ර ෆිල්පුස් බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය ෆිල්පුස් බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය ඊට පස්සේ ඉංග්‍රීසි මූලාශ්‍ර නේද රොබර්ට් නොස්ගේ එදා හෙළදිව ඒ ටික ලියලා තියෙනවා නම් හරියට හරි එතකොට මම අද අපි මුල් ටික කතා කරා පුතා මම මේ තව ටිකක් ඉස්සරහට පුරාවිද්‍යා මූලාශ්‍ර ගාවට නිකන් ඇවිල්ලා නැවැත්තුවේ ඊට පස්සේ අපි විදේශීය මූලාශ්‍ර වෙනකන් කතා කරා මම හිතනවා ඔයගලන්ට අද සාමාන්‍ය හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියන්නේ කරලා තියෙන ඒවාට අමතරව තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔයගලන්ට දැනුමක් ලැබෙන්නේ නැති කියලා මේ මූලාශ්‍ර පාඩම පිළිබඳව. එතකොට අපි ඊළඟ දවසේ
දෙවනි පාඩ සෑමනේ සෙනසුරාදා අපිට තියෙන්නේ කියන්නේ ඔයගලන්ගේ වෙනද වෙලාවටම අපිට ක්ලාස් එක කරන්න පුළුවන්. එතකොට ඊළඟ දවසේ අපි මේ පටන් අරගෙන මේ පාඩම ඉවර කරනවා. තව ප්‍රශ්න 4ක් වගේ තියෙනවා. ඊට පස්සේ අපි ලංකාව ජනාවාස වීම කියන පාඩම පටන් ගන්නවා. ඔයගලන්ට ඒක බලලා තියාගන්න. එතකොට මම කතා කරගෙන යනකොට ඔයගලන්ට මතකයේ අලුත් වෙයි. හරි? ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අදට සෙෂන් එක ඉවර කරමු. ප්‍රශ්න මොකුත් තියෙනවද? right. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මේ අදට අපි එහෙනම් ඉවර කරමු. මේ ඊළඟ දවසේ අපි ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. right. කතුවරයාගේ නම ලිව්වා හොඳයි. එතකොට ඔයගලන්ට ඒක මතක ඉන්නවද? අර අහලා තියෙන එක විතරක් නෙමෙයි හැමතිස්සෙම අර නමත් එක්කම ඉබ්බන් බතුතාගේ දේශන එහෙම ලියවනම් වඩා හොඳයි විතර. හරි එහෙනම් තෑන්ක්ස් හැමෝටම. අපි ඊළඟ දවසේ හම්බෙමු. වෙලාව COB මේ ඔයගොල්ලෝ මේ ආයතනෙන් දායි ඔයගලන්ට මේ COBS එකෙන්. එතකොට පොත ඔයගලන්ට ගන්න විදිහක් ගැන අපි කතා කරමු. ඔය යාළුවෝ දැන් දැනුවත් කරන්න අයින් වෙච්ච සහ ඔයගලන්ගේ සම්බන්ධ වෙන යාළුවෝ දැන් අලුතෙන් සර් ඇවිල්ලා සර්ගේ විස්තරයි ඒ ටිකත් ඔයගලන්ට COBS එකෙන් දෙන්නයි. excuse me sir ඔව් මොකද පුතා? හැමදාම මේ වෙලාවට සර් තියෙන්නේ නෑ පුතා නෑ සෙනසුරාදා ඔයගලන්ට වෙන්ද තිබිච්ච වෙලාවටමයි කරන්නේ. ඊයේ මට හදිස්සියනේ දැන් මේ මට බදාදා මම සම්බන්ධුනේ ආයතනයේ වෙලා දැන් ඊයේ මට කැම්පස් එකේ ගත්ත ලෙක්චර්ස් වගේක් තිබ්බා. ඒක හදිස්සිය වෙන ගුරුවරයෙක් යොදන්න බැරි නිසා තමයි මේ මම අදට ඔයගලෙන් දැම්මේ. කියන්නේ මේ සතියේ පාඩු වෙන්නේ නැති වෙන්න. දැන් ඔයගලන්ට ක්ලාස් කරලා මිස් වෙලා තිබ්බනේ. ඒ ක්ලාස් මිස් වෙච්ච එක වෙනස් කරන්න තමයි මම මේව කරේ. පැහැදිලි නේද? මේ ඒ වුණොත් මට එන්න වෙන්නේ නැහැ සර් එහෙමද අපි පොඩ්ඩක් ඔයා CO මේ තරිඳු සර්ත් එක්ක චුට්ටක් කතා කරගන්නවා COBS එකත් එක්ක කතා කරගෙන අපි සුදු විදියක් කරමු. හරි? සර්ට කිව්වා. හරි හරි. ඕකේ එහෙනම් සර් මාත් එක්ක කතා කරගෙන එතකොට අපි හොඳ පහසු විදියක් කරමු. හරි? එතකොට ඔයගොල්ලෝ යාළුවෝ දැනුවත් කරන්න ආයෙ මෙහෙම ක්ලාස් එක පටන් ගත්තා කියලා බය වෙන්න එපා. මම 11 වසරට යනකම් ඔයගොල්ලන්ට අඛණ්ඩව මේ වැඩපිළිවෙල අරගෙන යනවා. ඔයගොල්ලෝ හරියට මාත් එක්ක ජොයින් වෙලා ඉන්න. හරි නේද එහෙනම්? right thanks. හරි සර්